මනාකාර පරිපාලන සිදුවෙන්නේ නොතාරිස් ආඥාපන තැත්. So සෑම නොතාරිස් වරයෙක්ම නොතාරිස් වෘත්තියට පැමිණ පසු අපි සියලු දෙනා නීතියෙන් බැඳී සිටිනවා නොතාරිස් ආඥාපනතේ විධිවිධාන අනුව කටයුතු කරනවා. විශේෂයෙන්ම නොතාරිස් ආඥාපනතේ 31 සිට 36 දක්වා වූ උපගන්තිවලට අනුව කටයුතු කරනවා. 31 සහ 36 යන උපවගන්තිවල පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා කිසියම් නොතාරිස්වරයෙක් ඒ නොතාරිස් ධූරයේ දැරීමේදී කළ යුතු දේ නොකළ යුතු. කළ යුතු දේ නොතාරිස්වරයෙකු කිරීමට පැහැරහැරියොත් නොකළ යුතු දේ කරන්න ලැබුවොත් ඒ නොතාරිස්වරයාට වරියට ඵල විපාක භුක්තියෙන්ද සිදු. So කිසියම් සේවාදායකෙක් යම් නොතාරිස්වරයෙකුගේ නොතාරිස් වරියකගේ විසමාචාර කටයුත්තක් සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කරනු ලැබුවොත් නිසි අධිවිභාගයකින් පසුව ශ්‍රේෂ්ඨාධිකරණයට සම්පූර්ණ බලය තියෙන ඒ අදාළ නොතාරිස්වරයාගේ වරියගේ නොතාරිස් බලපත්‍රය తాවකාලිකව අත්හිටුවනවා. ඊට අමතරව తాවකාලිකව අත්හිටුවීමට අමතරව ඒ නොතාරිස් බලපත්‍රය අවලංගු. ඊටතරිය භයානක ඵල විපාකය තමයි නොතාරිස් ආඥාපනතේ 39 උයන් වගන්තිය ප්‍රකාරව ඒ අදාළ නොතාරිස්වරයාගේ වරයාව වසර 5කට නොඇඩි කාලයක් බරපතල වැඩ සහිතව රහිතව සිරගත කිරීම. මම මේ මාතෘකාවට ප්‍රවිෂ්ඨ වීමට පෙර මේ කාරණේ කියන්නේ යම් හේතුවක්. ඒ තමයි නීතිඥ සංගමයට නීතිඥවරුන් පිළිබඳව නොයෙකුත් පැමිණිලි ලැබෙනවා. මේ පැමිණිලි ආශ්‍රිතව ඒ පැමිණිලි විවාහ කිරීම සඳහා නීතිඥ සංගමයෙන් මාවපත් කරන තියෙනවා ඒ සියලුම විනය කමිටු වල සභාපතියෙක්. ඊට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍ර විනිශ්චයකාරයා විසින් මාවපත් කරනවා විනය කමිටුවක සභාපතියෙක්. විශේෂයෙන්ම මේ කොවිඩ් වසංගතයට කලින් අවම වශයෙන් මට ලැබෙනවා පැමිණිලි 15ක් විතර. ඒ පැමිණිලි වලින් අඩුම ගානේ පැමිණිලි 10ක් විතර තියෙන්නේ නොතාරිස්වරු සම්බන්ධ. ඒ පැමිණිලි වලින් අඩුම ගානේ පැමිණිලි 5ක් තියෙන්නේ නොතාරිස් වරියන් සම්බන්ධ. ඒ නොතාරිස් වරියන් විශේෂයෙන්ම මෑතකදී කියන්නේ වසර 5කට කෙටි කාලයක් ඇතුළත නොතාරිස් වෘත්තියට පිවිසුණු පුද්ගලයන් සම්බන්ධ. දැන් මේ පුද්ගලයන්ගේ මේ පැමිණිලි මම වර්ගීකරණය බලනකොට මට දැනගත හැකි නැත්නම් පෙනී ගිය කරුණු 3ක් තියෙනවා. පළවෙනි කාරණය තමයි බොහෝ දුරට මේ නොතාරිස් වරුන් මේ වැරදි කරන්නේ නොතාරිස් ආඥාපනතේ මා කලින් කිව්ව ආකාරයට 31 උපවගන්තිය සිට 36 දක්වා වූ උපවගන්තිය වල ඇති අනිවාර්යෙන් කළ යුතු දේ නොකිරීම නොකළ යුතු දේ කිරීම. ඊට හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි බොහෝ දුරට මම හිතන්නේ මේ විභාගයකට සහභාගී වෙලා තියෙන බොහෝ අය අනිවාර්යෙන් මගෙන් පිළිගන්නවා ඇති. අපි සියලු දෙනා වාගේ නීති විද්‍යාලයේ උප්පු ලැබීම යන විෂය සමත් වීම සඳහා නොතාරිස් ආඥාපනත බැලුවාන් පස්සේ මම හිතන්නේ කිසිම කෙනෙක් ඒ නොතාරිස් ආඥාපනතේ කිසිම වගන්තියක් ඒක තමයි මූලික හේතුව. ඊට අමතරව මේ කරන ලබන වැරදි මම කලින් කිව්වා වර්ගීකරණය කළා හේතු 3ක්. පළවෙනිම හේතුව තමයි එක නොදක්කම නීතිය නොදක්කම. ඒ සම්බන්ධයෙන් කියනවා ප්‍රසිද්ධ කියම ලැතින් භාෂාවෙන් ignorantia juris non. ඒ කියන්නේ නීතිය නොදක්කම නිදහසට කරුණක් නෙමෙයි. Not knowing the law is not an excuse. ඒ පළවෙනිම කාරණේ බොහෝ දුරට මේ වැරදි කරන්නේ නවක නොතාරිස් වගේ. දෙවෙනි කාරණා තවත් කොටසක් තියෙනවා. හුදු නොසලකෙලිත් බව. කිසිම සැලකිල්ලක් ගන්නෙ නැහැ. ඒත් මම කලින් කිව්ව විදිහට ඇයි සැලකිල්ලක් ගන්න නැත්තේ? නොතාරිස් ආඥාපනතේ විධිවිධාන නොදන්නේ. උදාහරණයක් වශයෙන් ගත්තයින් පස්සේ නොතාරිස් සාතික ප්‍රතිෂ්ඨාපිත මුදල් නිසලෙස සදාන් කරන්නේ. මැකීම් ඊළඟට උපලේඛන නිසලෙස සඳහන් නොකිරීම. යම් කිසි මුද්‍රණ දෝෂයක් සිදු වුණත් එය නොතාරිස් සාතිකේ සඳහන් නොකිරීම. ඒ වගේ වැරදි. තුන්වෙනි කොටසක්. ඒ කොටස තමයි තමුන් දැන හොඳ ආකාරව වැරදි සිද්ධ කරනවා. මම කියන්න අකමැති. නමුත් ඉව යුතුයමයි
එවැනි වැරදි කරන්නේ නීතිඥ වෘත්තියේ සම්මුතාරි වෘත්තියේ යම් කිසි සම්දිස්ථානයකට පිවිසෙන පසු තමුන්ව ආදී තක්සේරු තමුන් හිතනවා මම දැන් ආවල් බාර් එකේ මම දැන් මේකේ මෙන්න මේ ආකාර තනතුරු දරනවා මම මොන වරදක් කළත් මට පැමිණිලි කරන්න කිසි කෙනෙක් නැහැ මම එන පැමිණිලි කළත් ඒ සම්බන්ධව යම් කිසි උසාවියක නඩුවක් දැම්මත් මට විරුද්ධව කිසි කෙනෙක් පෙනිය. ඔය හේතුවට තමයි මේ දේවල් මූලිකවම සිද්ධ වෙන්නේ. ඒකෙන්ද මෙවැනි වැරදි මගහැරීම සඳහා මූලිකවම කළ යුත්තේ නොතාරිස් ආඥා පනතේ 36(1) සිට 36 දක්වා වූ උපවගන්තිවල තියෙන විධිවිධානයන් අනුව කටයුතු කිරීම. නමුත් දැන් කාල වේලාව ප්‍රශ්නයක් පොත් වෙන නිසා මම කෙලින්ම දැන් මාතෘකාවට පිවිසෙනවා. මොකද්ද මාතෘකාව? කිසියම් සේවාදායකයෙකු විසින් නොතාරිස්වරයෙකුට ඔප්පුවක් ලියා සාතික කිරීමට බාර දුන්න අවස්ථාවක ඒ අදාළ නොතාරිස්වරයා හෝ වරිය කළ යුතු දේ කුමක්ද? පළවෙනි දේ තමයි කළ යුත්තේ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ පත්තිරු පරීක්ෂා කර බැලීම. එතකොට ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ පත්තිරු පරීක්ෂා කර බැලීමේදී අවම වශයෙන් වසර 40කවත් පත්තිරු සොයා බැලිය යුතුයි. ඒ සඳහා මුල් ඉඩම් කියනවා brought forward carried over මුල් ඔප්පු තිරප්පු ලියාපදිංචියේ කොහෙද අවසාන තමුන්ගේ සේවාදායකයා විසින් මිලදී ගැනීමට අපේක්ෂා කරන දේපලේ පූර්ව ලියාපදිංචි අනුව පසු ගණන දෙනු සිදුවේ. ඊට අමතරව හරස් සටහන් cross reference ඒවා බැලිය යුතුයි. ඒ ආකාරයෙන් ඔප්පු තිරප්පු පරීක්ෂා කර බැලීමේදී අපිට යම් අවස්ථාවක නොයෙකුත් බැඳීම් ඒ අදාළ දේපල ආශ්‍රිතව තියෙන බව දැනගන්න ලැබෙනවා. එවැනි බැඳීම් වලින් පළවෙනි එක තමයි කේවියත්තාන. දැන් මොකද්ද මේ කේවියත්තාන? කේවියත්තානම කියන එක සඳහන් කර තියෙනවා ලේඛන ලියාපදිංචි කිරීමේ පනතේ 32(1) උපවා ගන්න. මොකද්ද මේ කේවියත්තානම කියන්නේ? කිසියම් ඉඩමකට සම්බන්ධතාවයක් තියෙන පුද්ගලයෙකුට පුළුවන් ඒ ඉඩමේ මතු සිදුවෙන ගනුදෙනු සම්බන්ධව තමුන්ට දැනුම් දීමක් කරන්න කියලා ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට ලියවිල්ලක් ඉදිරිපත් කිරීම. දැන් ඒ අදාළ ලියවිල්ල ඉදිරිපත් කිරීම සඳහා 32(1) වගන්තිය යටතේ යම් කිසි ඉඩමට සම්බන්ධතාවයක් තිබිය යුතුයි. නැත්නම් බෑ. ඒ අදාළ 32(1) කේවියට් කියන එක ඒකට ලතින් භාෂාවෙන් කියනවා caveat emptor. ගැනුම්කරු ප්‍රවේශම් විය යුතුයි. Buyer must be aware. Now යම් කිසි දේපල අයිතිය පරීක්ෂා කිරීමට අපිට ලැබුණ අවස්ථාවක එවැනි දේපලක් ආශ්‍රිතව කේවියට් තානමක් තියෙනවා නම් කරුණා කරලා ඒ සේවාදායකයන්ට දැනුම් දෙන්න මෙම ඉදමේ ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? මේකට යම් කිසි පුද්ගලයෙක් තහනමක් එහෙම නැත්නම් ඒ අදාළ ගනුදෙනු සම්බන්ධව තමුන්ට දැනුම් දෙන්න කියලා තියෙනවා. ඒ අනුව කරුණා කරලා නව දැන් විකුණුම් කරුගෙන් අහන්න මොකද්ද මේ කේවියට් තානම් කරුට ඇති සම්බන්ධතාවය? සමහර නොතාරිස්වරු ඔය කේවියට් තාන වැඩි ගණන් ගන්න. ඒ කේවියට් නොතාරිස්වරු කියනවා ඒ සේවාදායකයන් අහන්න කියනවා විකුණුම් කරු. විකුණුම් කරු කියනවා නෑ බය වෙන්න එපා. මේ කේවියට් දාපු පුද්ගලයාටයි මේ ඉඩමටයි කිසි සම්බන්ධයක් නෑ. සමහරවල්ලාට කියන්න පුළුවන් නෑ මේ ඉඩම වෙන කෙනෙක් ගන්න හිටියේ මේ කේවියට් දාපු පුද්ගලයාට මමගේ ඔප්පු දුන්න බලන්න. නමුත් ඒ ගනුදෙනුවේ සිද්ධ වුණේ නැහැ. අනුව කිසි දෙයක් නෑ. ඒ මිනිස්යාගේ කියන්නේ විකුණුම් කරුගේ කට වචනය උඩ සමහර නොතාරිස්වරුන් කියනවා හරි අපි ගනුදෙනු ඉවර කරමු ඊට පස්සේ මේ ප්‍රශ්නේ විසඳමු. නමුත් මොකද්ද එවැනි කේවියට් තානමක් තියෙන අවස්ථාවක යම් කිසි දේපලක් මිලදී ගත්තොත් පළවෙනි දේ තමුන්ගේ සේවාදායකයා අදාළ දේපල මිලදී ගන්නේ බැඳීමක් සහිත. දැන් මොකද්ද වියයකේ ප්‍රතිවිපාකය? වියයකේ ප්‍රතිවිපාකය තමයි 32 ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥා පනතේ 32(5) වගන්තිය යටතේ ඒ අදාළ තමුන් සාතික කරන ඔප්පුව අවලංගු කිරීම සඳහා ඒ කේවියට් තානම් කරුට නිසි අයිතියක් තියෙනවා නම් පුළුවන් නඩුවක්. ඒකෙන්ද මූලික දේ කිසියම් දේපලක් ආශ්‍රිත කේවියට් තානමක් වැනි බැඳීමක් තියෙනවා නම් එවැනි දේපලක් අනුමත කරන්න එපා. මොකද තමුන් දේපල අනුමත කරන්නේ බැඳීමක් සහිත. ඒ පළවෙනි.
දෙවෙනි කාරණය තමයි දෙක ලිස්පෙන්ඩන්ස්. මොකද ලිස්පෙන්ඩන්ස් කියන්නේ විනිශ්චයට භාජනය වී නඩුවක් පවතින. So බොහෝ දුරට මේ ලිස්පෙන්ඩන් ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ලියාපදිංචි වෙන අවස්ථාවන් තුනක් තියෙනවා. ඒ පළවෙනි අවස්ථාව තමයි එක බෙදුම් නඩුවක කිසිම අවස්ථාවක සිතාසි නිකුත් කරන්නේ නැහැ අදාළ ලිස්පෙන්ඩනය නිසි පත්තිරුවේ ලියාපදිංචි නොවි. එක පළවෙනි. දෙවෙනි එක තමයි උගස් පනත යටතේ පවරන ලැබූ නඩුව. උගස් නඩුවක් පවරපු අවස්ථාවකත් ඒ අදාළ උගස් නඩුව ආශ්‍රිතව ලිස්පෙන්ඩනයක් නිසි ලෙස ලියාපදිංචි වී නැවතත් අධිකරණයට ලැබෙන තුරු සිතාසි නිකුත් කරන්නේ නැහැ. දැන් මෑතකදී අලුත් තමයි 2017 අංක 5 දරන අවලංගු කළ නොහැකි ත්‍යාග අවලංගු කිරීමේ පනත යටතේ යම් කිසි නඩුවක් ගොනු කර තියෙනවා නම් එවැනි නඩුවකත් සිතාසි නිකුත් කරන්නේ නැහැ. ඒ දේපල නිසි ලෙස අදාළ ඩිස්පෙන්ඩනය නිසි ලෙස ලියාපදිංචි නැත්නම්. ඒ තමයි අවස්ථා තුන. ඊළඟ දේ තමයි උගස්. තුන්වෙනි බැඳීම තමයි උගස්. මොකද උගස් කියලා කියන්නේ සමහර වෙලාවට ඒ අදාළ උගස පුද්ගලික උගසක් වෙනවා. එහෙම නැත්නම් අදාළ උගස යම්කිසි බැංකුවක් ආශ්‍රිතව වෙන්න පුළුවන්. මෙතනදිත් මුතාරිසුරු සෑහෙන වැරදි කරනවා. කියනවා පිටු උදාහරණයක් වශයෙන් කිසියම් දැන් අපි ඉන්නේ වර්ෂ 2021 යම්කිසි උගසක් සිද්ධ වෙලා තියෙනවා 2005. ඒ කියන්නේ අවුරුදු 16ක් විතර පැරණි උගසක්. බැංකුව යම්කිසි උගසක් බැංකුවට දේපලක් බැංකුවට උගස් කරලා තියෙනවා. ඒ උගස අවලංගු වෙලා නැහැ. අදාළ පුද්ගලයා විකුණුම්කරු ගෙවුවන් පස්සේ මොකද්ද විකුණුම්කරු කියන්නේ? නෑ මම මේ දේපල ආශ්‍රිතව කරන ලැබු උගසට මුදල් ගෙවර ඉවරයි. නැත්නම් මෙලාටත් නඩු පවරලා ඒකෙන්ද බය වෙන්න එපා ගන්න එක. තමුන් ගත්තා. එවැනි දෙයක් නොකළ යුතුයි. හේතුව නීතියට අනුව එකක් හරි කාලාවරුද පනතට අනුව නම් අවුරුදු 16ක් පැරණි උගසකට නඩු දාන්න බෑ. ඇත්ත. නමුත් අදාළ දේපල ඒ උගස තියෙන තාක්කල් බැඳීමක් වශයෙන් ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය තියෙනවා. අපි මම කලින් කිව්ව උදාහරණයක් අපි හිතමු බැංකුවට උගස් කළා දෙයක්. බැංකුවට උගස් කළාන් පස්සේ ඒ බැංකුවෙන් තමයි කියන්නේ සේවත් විකුණුම්කරු ගාවත් නැහැ උගස් ඔප්පුව කැන්සල් කරපු එක නැත්නම් අවලංගු කරපු එක බැංකුවත් කියනවා නැහැ ඒක අස්ථානගත වෙනවා. හොයාගන්න නැහැ. මොකද්ද කළ යුත්තේ? දෙකක්. එකක් තමයි මුල් ඔප්පුව අස්ථානගත වෙලා තියෙනවා නම් බැංකුවෙන් ඉල්ලන්න වෙනම ප්‍රකාශන ඔප්පුවකින් අදාළ දේපල ආශ්‍රිතව අපේ බැංකුවට ආය යුතු මුදල් ගෙවලා ඉවරයි. ඒ මුල් ඔප්පුව අස්ථානගත වී තියෙනවා. ඒ අනුව ප්‍රකාශන ඔප්පුවකින් අපි මෙය දැන් අවලංගු කරමු. ඒක ක්‍රමයක්. සමහර බැංකු කියන්න පුළුවන් නැහැ. අපිට ඒ වගේ දෙයක් කරන්න බෑ. අපි අවලංගු කරලා ඉවරයි. අපේ පොත්පත්වල සඳහන් වෙනවා. ඉතින් ඇයි අපි නැවතත් අවලංගු කිරීමක් කළ යුතු? එවැනි අවස්ථාවක කළ යුත්තේ බැංකුවේ ගත යුතුයි ලියවිල්ලක් අදාළ දේපල ආශ්‍රිතව ගෙවිය යුතු සියලුම මුදල් ගෙවා ඇති බව. ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ ලිපිය ගත්තයන් පස්සේ ඊළඟට කළ යුතු කාර්යය තමයි තමුන්ට තමුන්ගේ ඒ විකුණුම්කරුට කියනවා තමුන් මේ ගනුදෙනුව සිද්ධ වෙන්න කලින් කරන්න. ගත්තයන් පස්සේ නෙමෙයි. ඒ විකුණුම්කරුට කියනවා තමුන් මේ මුදල දැන් ගෙවා ඉවරයි බැංකුව කියන ආකාරයට. බැංකුව කැමති නැහැ ප්‍රකාශන ඔප්පුවකින් අවලංගු කරන්න. තමුන් ප්‍රකාශන ඔප්පුවක් කියලා ඒක සඳහන් කරන්න මම බැංකුවට ගෙවිය යුතු සම්පූර්ණ මුදල ගෙවලා තියෙනවා. බැංකුවේ ලියවිල්ලක් දීලා තියෙනවා ඒක ගෙවලා ඉවරයි කියලා. ඒ මම මේ ඔප්පුව සමග අමුණනවා ඒක ලියාපදිංචි කරනවා. ඒක තමයි තුන්වෙනි එක. ඊළඟ එක තමයි පූර්වතා දැන්වීම. මොකද පූර්වතාව කියන්නේ priority notice. පූර්වතා දැන්වීම කියලා කියන්නේ බොහෝදුරට මෙවැනි පූර්වතා දැන්වීම ඉදිරිපත් කරන්නේ බැංකුව. ඒ පූර්වතා දැන්වීම ඉදිරිපත් කරන්නේ හේතු දෙකක්. පළවෙනි හේතුව තමයි බැංකුව කිසියම් දේපලක් යම් කිසි පාර්ශ්වයකින් මිලදී ගැනීමට අපේක්ෂා කරනවා නම් බැංකුව පූර්වතා දැන්වීමක් ඉදිරිපත් කරනවා. එතකොට පූර්වතා දැන්වීමක් තියෙද්දී බැංකුවකින් හෝ ණය දෙන ආයතනයකින් ඉබ්බැනි දේපලක් ආශ්‍රිතව අයිතිය
ගැනුම්කරුගේ නීතිඥවරයා හෝ වරිය වශයෙන් තමුන් අනුමත නොකළ යුතුයි ඒ පූර්වතා දැන්වීමේ කාල පරිච්ඡේදය අවසන් වෙන තුරු. සමහර අවස්ථාවල බැංකු පූර්වතා දැනීම ඉදිරිපත් කරනවා ණයක් දෙන්න අපේක්ෂා කරන අවස්ථාවල. අපි තුමු කිසියම් බැංකුවක් යම් කිසි සේවාදායකයෙකුට ණයක් දෙන්න බලාපොරොත්තු. මේ ණය දෙන්න තියෙන අතරතුර ඒ විකුණුම්කරු හදිසි ඉඩම ඉක්මනට විකුණ ගන්න. තමුන්ගේ සේවාදායකයට වෙල කියනවා නෑ මට මේක ඉක්මනට විකුණන්න. ඇත්ත. ඒ පුද්ගලට විකුණන්න අවශ්‍යයි. නමුත් දැනටම පූර්වතා දැන්වීමක් බැංකුවෙන් ඉදිරිපත් කළා කියනවා. බැංකුව ඒ අදාළ ආයතනය ආශ්‍රිතව අදාළ විකුණුම්කරුගේ දේපල ආශ්‍රිතව ණයක් දෙනව. ඒ නිසා මේ පූර්වතා දැන්වීම අවලංගු වෙනතුරු නැත්නම් ඒ කාල සීමාව ඉක්ුත් යනතුරු ඒ අදාළ දේපල හොඳ දේපලක් වශයෙන් ගැනුම්කරුට අනුමත නොකළ යුතුයි. ඊළඟ එක තමයි සීෂර් නෝටිස් තානවට ගැනීමේ දේපල. මොකද්ද සීෂර් නෝටිස් කියන්නේ? සමහර අවස්ථාවල තමුන්ගේ සේවාදායකය මිලදී ගැනීමට අපේක්ෂා කරන දේපල අධිකරණ නියෝගයේ තානමට අරන්. ඒකට එවැනි දේපල ඒක භයානක බැඳීමක්. මොකද අධිකරණයකින් වාරණය කරනවා. අධිකරණයකින් නවත්තලා තියෙනවා. ඒ අනුව එවැනි දේපලක් හොඳ දේපලක් වශයෙන් හිමිකාරත්වය තහවුරු නොකළ යුතුයි. කළොත් සිද්ධ වෙන්නේ මොකද්ද? ඒ පුව ශූන්‍ය බලරහිත උප්පුවක් බවට පත් වෙනවා. පළවෙනි කාරණේ. දෙක ඒ නොතාරිස්වරයාට වරියට විරුද්ධව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධව පියවරක් ගන්න පුළුවන්. ඒවා තමයි මූලිකව සොයා බැලිය යුත්තේ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යය. දැන් ඊට අමතරව ඒවා තමයි මූලික බැඳීම්. ඊට අමතරව ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යය පත්තිරු පරීක්ෂා කර බැලීමේදී මූණ පාන තවත් විශේෂ ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද මේ ප්‍රශ්නේ? කියන්නේ යම් කෙසේ දේපලක් ආශ්‍රිතව පත්තිරු විටින් විටි පරීක්ෂා කර බැලීමේදී ඒ පත්තිරු දි รา පත් වෙනවා. සමහරවිට ඉරිගෝ, සමහරවිට පිටු ගැලවිලා. ඒත් ඒ වගේ වෙලාවට මොනවද කළ යුතු? උදාහරණයක් වශයෙන් කියනවා නම් 1000 කිසියම් සේවාදායකෙක් තමුන්ට ගේනවා සින්නක් කරොප්පක් මම මේ ඉඩම ගන්න බලාපොරොත්තු වෙනවා. අදාළ පුද්ගලයාට දේපලේ හිමිකාරත්වය ලැබුණේ 2016 ඒ හිමිකරුට දේපල හිමිකරු ඒ ඉඩම මිලදී ගත්තේ 2016 වුණාට ඔහුගේ පූර්වගාමියට 1976 ඉඳන් හිමිකාරත්වය තියෙනවා. ඒකට බැලු බැලමට වසර 40ක හිමිකාරත්වයක් තියෙනවා. නමුත් ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේදී පත්තිරු පරීක්ෂා කරලා බලනකොට මොකද්ද තියෙන්නේ? එකම එක එන්ට්‍රි එකයි. නැත්නම් එකම එක සටහනයි. මොකද්ද සටහන? 2016 අදාළ පුද්ගලයා මිලදී ගත්ත කියන එක පත්තිරුව විතර. එතකොට අපි කියන ප්‍රයි රෙජිස්ට්‍රේෂන් නැත්නම් පූර්ව ලියාපදිංචි හිස් කැරිඩ් ඕවර් නැති වෙන්න පුළුවන් හිස්. එතකොට මොකද්ද තියෙන්නේ? ටයිටල් එක කවුද තියෙන්නේ? අවුරුදු අපි 2021 නම් අවුරුදු 5යි. නමුත් විකුණුම්කරු තර්ක කරන්න පුළුවන් මෙන්න මංගාව තියෙන ඔප්පුව අවුරුදු 100ක විතර. මම මිලදී ගත්තේ ආවලාගෙන් ඌට අයිතිය ලැබුණේ 1976. මොනවද මේ කියන්නේ? නමුත් එවැනි ටයිටල් එකක් හොඳ වෙළඳ වටිනාකමක් තියෙන හිමිකාරත්වයක් වශයෙන් ගන්න බෑ. නමුත් ඒ විකුණුම්කරුගේ ප්‍රශ්නයක් නෙමෙයි. මේක සුලභව සිදු වෙන දෙයක්. අපි විශේෂයෙන් ඔප්පු තිරප්පු ලැබීමේ. දැන් ඒ වගේ වෙලාවක මොකද්ද කළ හැක්කේ? අපි අයිතිය ප්‍රතික්ෂේප කරනවද? නැහැ. ඒකට විකල්පය තමයි පුළුවන් ඒ එවැනි දේපලක් ආශ්‍රිතව අයිතිය රක්ෂණය කිරීම. We say in English title insurance. අයිතිය රක්ෂණය කිරීම. එක්කෝ පෞද්ගලික රක්ෂණ ආයතනයක එහෙම නැත්නම් රාජ්‍ය ආයතනයක අයිතිය රක්ෂණය කරන්න පුළුවන්. එතකොට ඒ අයිතිය රක්ෂණය කිරීමෙන් කොහොමද වෙන්නේ? මොකක්ද බලාපොරොත්තු වෙන්නේ? දැන් අයිතිය ටයිටල් ඉන්ෂුරන්ස් එහෙම නැත්නම් අයිතිය රක්ෂණය කරනවා කියනකොට ඒකේ තියෙනවා රක්ෂණ වර්ග 3ක්. මොකක්ද රක්ෂණ වර්ග? 1 ගැනුම්කරුගේ රක්ෂණය. buyers insurance policy. ගැනුම්කරුගේ රක්ෂණය කියලා මොකක්ද අදහස් කරන්නේ? දැන් උදාහරණයක් වශයෙන් තමුන්ගේ සේවාදායකයා කිසියම් දේපලක් මිලදී ගන්න. ඒ මිලදී ගැනීමට තමුන්ගේ සේවාදායකයා යන අවස්ථාවේදී මම කියපු අර කලින් කියපු උදාහරණය අපි ගමු. ඒ උදාහරණයට මුහුණ දෙන්න. මොකක්ද ඒ උදාහරණේ? 2016
එන්ට්‍රි එක විතරයි ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ තියෙන්නේ. එතකොට 2021 පත්තිරු පරීක්ෂා කරනවා නම් අවුරුදු 5යි. ඊට ඉදිරියට නෑ. ඒ වගේ වෙලාවක අයිති මේ විකුණු ගැනුම්කරු කියනවා නෑ මම දේපල මිලදී ගන්න නෑ. තමුන් ගැනුම්කරුගේ නීතිඥ මහත්මයාට මේ නොතාරිස්වරයෝ කිව යුතුයි මම මේ ටයිටල් එක අනුමත කරන්නේ අනුමත කරනවා නම් මගේ සේවාදායකයාගේ නමින් රක්ෂණයක් ගන්න. ඒකට කියන ඉංග්‍රීසි වලින් buyers insurance policy. ඒතර මොකද්ද සිද්ධ වෙන්නේ? අදාළ රක්ෂණ සමාගම ඒ අදාළ පුද්ගලයාගේ නමට ඒ හිමිකාරත්වය රක්ෂණය කරනවා. මොකක්ද ඒකෙන් අදහස? යම් දවසක අදාළ දේපලාශ්‍රිතව මතුවට යම් කිසි ප්‍රශ්නයක් මතුවුණොත් ඒ රක්ෂණය කරන මුදල ඒ අදාළ ආයතනය විසින් ගෙවනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තාම පස්සේ ජීවිත රක්ෂණය. එහෙම නැත්නම් වාහන රක්ෂණය. ඔය ආකාරව සමානයි. නමුත් වෙනසකට තියෙන්නේ දැන් මෙතනදී මේ රක්ෂණයේදී මාසිකව එහෙම නැත්නම් වාර්ෂිකව ගෙවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ ඇවිල්ලා once and for all payment එකපාරයි ගෙවීම සිද්ධ කරනවා. නමුත් කොහොමද ඒතර සිද්ධ වෙන්නේ? සම්පූර්ණ වෙළඳ වටිනාකමෙන් දල වශයෙන් 100ක වගේ මුදලක් තමයි ගෙවන්නේ. නමුත් කිසිම රක්ෂණ සංස්ථාවක් කිසිම එකපාරටම රක්ෂණය කරන්නේ නැහැ. මොකද එහෙම නැත්නම් මේ වංචාකාරී පුද්ගලයන් රක්ෂණ ඉදිරිපත් කරලා රක්ෂණ සමාගම වහලා දාන්න සිද්ධ වෙනවා. රක්ෂණය කිරීමට ප්‍රථම මේ මිනිස්සු අදාළ දේපල පිළිබඳව තාමත් සුපරීක්ෂා කරනවා. මොනවද කරන්නේ? පළවෙනි දේ අදාළ ස්ථානයේ ගිහිල්ලා හොඳට පරීක්ෂා කරලා බලනවා. බලලා යාපට අසල්වැසියාගෙන් අහලා බලනවා කාගේද මේ ස්ථානයේ කොයි කාලයක් කොච්චර කාලයක් මේගොල්ලෝ පදිංචි වෙලා එකක්. දෙක ඒගොල්ලෝ අවශ්‍යතාවයක් තිබ්බොත් ඒ අදාළ දේපල මනින. තුන්වෙනි එක ඒ අදාළ දේපල පිළිබඳව තක්සේරු වාර්තා. ඊට අමතරව මුල් අයිතිකරුවන්ගෙන් ගන්නවා දියුරුම්පත් කොහොමද හිමිකාරත්වය ලැබුණේ කියලා. හතරවෙනි එක තමයි සමහරලාට ග්‍රාම සේවක සහතික. ඔයාලා බලන්න කොයිතරම් කාලයක් මේ පුද්ගලයෝ අදාළ ස්ථානයේ පදිංචි වෙලා හිටියද නැත්ද කියලා. ඒතර මේ ඔක්කොම කරුණුකාරණ රක්ෂණ සමාගම තෘප්තිමත් වෙනවා නම් විතරයි රක්ෂණය දෙන්නේ. ඒ ඇවිල්ලා පළවෙනි එක buyers insurance policy. නැත්නම් ගැනුම්කරුගේ රක්ෂණ. එක. දැන් දෙවෙනි එක sellers එහෙම නැත්නම් owners insurance policy. යම් කිසි පුද්ගලයෙක් යම් කිසි දේපලක් විකුණන්න අපේක්ෂා කරනවා. ඒ විකුණන දේපල මෙන්න මේ ආකාරයක ප්‍රායෝගික ප්‍රශ්නකට මුහුණ දෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තාන් පස්සේ X කියන පුද්ගලයා දේපල හිමිකාරත්වය දරාගෙන සිටියේදී මේ යන. නමුත් ඒ දේපලේ වටිනාකම මිලියන 4ට අඩුයි. දැන් Y තමයි wife, Z තමයි එකම පුතා. දැන් මේ දෙන්නට කිසිම අවශ්‍යතාවයක් නැහැ දේපල විකුණන්න. සමහරවිට බූදල් කළ යුතු දේපලක් වෙන්න පුළුවන්, නොකළ යුතු දේපලක් වෙන්න පුළුවන්. අපි දුමු ඉතින් ඒගොල්ලන්ට මේ දේපල විකුණන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඉතින් අවුරුදු ගාණක් ඒ සමුගේ ස්වයං පුරුෂයාගේ ඇවෑමෙන් පස්සේ දේපල භුක්ති විඳින්න ඉන්නවා. හදිසියේ ඒගොල්ලෝ තීරණය කරනවා නැහැ දරුවගේ වැඩිදුර අධ්‍යාපනය සඳහා යම් මුදලක් අවශ්‍යයි. ඒ අනුව මේ දේපල විකුණන්න. දැන් මේ දේපල විකුණන්න යනකොට ගැනුම්කරුගේ නීතිඥවරයා කියනවා නැහැ මේකේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ දේපල තාම තියෙන්නේ නැසී ගිය පුද්ගලයාගේ නම. ඕගොල්ලන්ගේ නමට හැරලා නැහැ. එක. දෙක බූදල් නඩුවක් දාලා නැහැ. ඒ හින්දා ඕගොල්ලන්ට මේ දේපල පවරන්න කිසි අයිතියක් නැහැ. එතනදී කාරණා දෙකක් සිද්ධ වෙනවා. පළවෙනි දේ තමයි ඒගොල්ලන්ට කළ හැක්කේ රක්ෂණය කිරීමට ප්‍රථම පුළුවන් deed of declaration. එහෙම නැත්නම් ඒගොල්ලන්ට පුළුවන් ප්‍රකාශන ඔප්පුවක් ඉදිරිපත් කරලා තමුන්ට ඒ හිමිකාරත්වය පවර ගන්න. කොහොමද ඒක කරන්නේ? තමුන්ට පුළුවන් ප්‍රකාශන ඔප්පුවක් කියලා. ඒ ප්‍රකාශන ඔප්පුව ඇවිල්ලා මේ කාලාවෘත්ති ප්‍රකාශන ඔප්පු නෙමෙයි. මෙතනේ සිද්ධ වෙන්නේ ඒ අදාළ මේ මවට නැත්නම් භාර්යාවට පුළුවන් දාන්න මගේ ස්වාමි පුරුෂයා ආවල් දින මිය ගිය මමයි මගේ කියන්නේ උරුමක් කරුව ඇවිල්ලා මමයි මගේ එකම පුතා අපි බූදල් නඩුවක් ඉදිරිපත් කළේ ගොනු කළේ නැහැ. අපි දෙන්න තමයි නියම අයිතිකරු. ඒ වගේ දේපලක් පවා පුළුවන් රක්ෂණය කරන්න හිමිකරුගේ නමට නැත්නම් owners policy title insurance. එතනදී තමයි විශේෂයෙන්ම හොයලා බලන්නේ ඒ අදාළ පුද්ගලයාගේ හිමිකාරත්වය පිළිබඳව හොයලා බලන්න
ග්‍රාම සේවක සහතික කොච්චර කල් පදිංචි වෙලා හිටියද දිවුරුම්පත් යාගේ විස්තර අපි දන්නේ නැහැ. ඒ අදාළ මියගිය පුද්ගලයාට මේ නෝනලා කී දෙනෙක් හිටියද ළමයි කී දෙනෙක් හිටියද මේ පුද්ගලයා නිත්‍යානුකූල විවාහකද මේ කිසිම විස්තරයක් අපි දන්නේ නැහැ. ඒ ඉඳ තමයි එවැනි දේපලක් රක්ෂණය කළ යුත්තේ. රක්ෂණ සමාගම ඒ හැම දෙයක්ම හොයලා බලනවා. මොකක්ද හොයලා බලන දේවල්? මෙවැනි රක්ෂණයක එක විවාහ සාතික මේගොල්ලෝ නිත්‍යානුකූල විවාහක භාර්යාව ස්වාමි ළමයාගේ උපැන්න සාතිකය තාත්තගේ නම තියෙනවා. ඊළඟට ග්‍රාම සේවක සාතිකය අදාළ ස්ථානයේ ඒගොල්ලෝ පදිංචි වෙලියට. ඒ විස්තර ඔක්කොම ගත්තාන් පස්සේ තමයි දෙන්නේ owners insurance policy. තුන්වෙනි ඇවිල්ලා mortgagees insurance policy. උගස් මියාගේ රක්ෂණ. දැන් තමුන්ගේ සේවාදායකයෙක් කිසියම් දේපලක් මිලදී ගන්න යනවා. ඒ මිලදී ගන්න යන අවස්ථාවේදී බැංකුව කියනවා නෑ අපි ඔය ප්‍රශ්න දෙකටම බැංකුව මුහුණ දෙන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්නේ තමයි නෑ ඒ තමුන් උගස් කරන්න බලාපොරොත්තු වෙන උගසට ලැබීමට බලාපොරොත්තු වෙන්නේ තමුන් ගැනීමට අපේක්ෂා කරන දේපල. දැන් මේ ගැනීමට අපේක්ෂා කරන දේපලේ ප්‍රශ්න දෙකක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? එක ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ පත්තිරු දිනන. දෙක බෝදල් නඩුවකුත් දානවා. දැන් මොනවද? අන්න ඒ වගේ අවස්ථාවල බැංකුව කියනවා නෑ මේ අයිතියට අපිට දෙන්න බෑ ණයක්. අපි ණයක් දෙන්න ඕන නම් අපේ ණය මුදල සුරක්ෂිත වෙන්න ඕන. නැත්නම් හානි පූර්ණ වෙන්න ඕන. කොහොම සුරක්ෂිත වෙන්නේ? ඒක සුරක්ෂිත වෙන්න කල යුතු දේ තමයි බැංක් උගස ලබා දීමට පෙර බැංකුව ලබා ගන්නවා. තවත් ඒ බැංකුවෙම නෙමෙයි වෙන බැංකුවකින් ගන්නවා මොකද්ද? රක්ෂණය. ඒ බැංකුවේ නමට. එතකොට බැංකුවේ නමට රක්ෂණයක් ගත්තයින් පස්සේ ඒ යම්කිසි ප්‍රශ්නයක් මතුවුණොත් ඉදිරියට ඒ රක්ෂිත මුදල සම්පූර්ණ ගෙවන්න ලබන්නේ බැංකුව. මම නැවතත් ඒක විස්තර කරලා කියන්න. යම්කිසි හිමිකාරත්වයේ පිළිබඳව යම්කිසි කියන්නේ ප්‍රශ්නයක් මතුවුණොත් පළවෙනි දෙක දැන් අර කලින් කිව්ව ආකාරයට ඉඩම් ලියාපදිංචි කිරීමේ පත්තිරු දි รา පත් නම් හොයාගන්න නැත්නම් ඒකේ තියෙන ඌනතාවය මගහරවා ගැනීමට කළ යුතු පළවෙනි දේ තමයි එක ගැනුම්කරුවෙක් නම් ගැනුම්කරුගේ රක්ෂණය owners policy. එහෙම නැත්නම් දෙක ගැනුම්කරුගේ purchasers policy. දෙක owners හිමිකරුගේ policy. එහෙම නැත්නම් mortgages. එහෙම නැත්නම් බැංකුවේ ඔක තමයි ඊළඟ කාර්ය. දැන් ඊළඟට අපි ප්‍රවිෂ්ඨ වෙමු අනිත් එක ඔය පළවෙනි. දැන් දෙක ඊළඟ එක තමයි ඔයා බැලිය යුතු දෙවෙනි කාරණය තමයි හිමිකම් සාතික. මොකක්ද හිමිකම් සාතික කියන්නේ? කිසියම් දේපලක් මිලදී ගැනීමට පෙර තමුන් අනිවාර්යයෙන්ම සොයා බැලිය යුතුයි අදාළ නගර සභාවේ, මහනගර සභාවේ, පළාත් පාලන ආයතනයේ තමුන් මිලදී තමුන්ගේ සේවාදායකයා මිලදී ගැනීමට අපේක්ෂා කරන දේපල වල හිමිකාරත්වය ලියාපදිංචිට තියෙනවා. හිමිකාරත්වයේ ආකාරයෙන් ලියාපදිංචි නැත්නම් තමුන්ට පුළුවන් abstract title එහෙම නැත්නම් අයිතිය සාරාංශයක් ඉදිරිපත් කරලා ඒ හිමිකාරත්වය නිසි ලෙස ලියාපදිංචි කරා. ඒ අනිවාර්යයෙන්ම සොයා බැලිය යුතු දෙයක්. ඊළඟ එක තමයි වීථි රේඛා සහ ගොඩනැගිලි රේඛා සාතිකය. Street line and building line certificate. දැන් මොකක්ද street line building line certificate කියන්නේ? තමුන්ගේ සේවාදායකයා කිසියම් දේපලක් මිලදී ගැනීමට පෙර තමුන්ගේ සේවාදායකයා වෙනුවෙන් ඉදිරිපත් කරන්න ඕනේ උපුවක් සැලැස්මක් අදාළ පළාත් පාලන ආයතනයට නගර සභාවට මහනගර සභාවට සලකුණු කරලා දෙන්න කියලා තමුන්ගේ සේවාදායකයා මිලදී ගැනීමට අපේක්ෂා කරන දේපල ආශ්‍රිතව මහනගර සභාවෙන් එහෙම නැත්නම් පළාත් පාලන ආයතනයෙන් එහෙම නැත්නම් මහාමාර්ග අධිකාරීන් පාර ලොකු කිරීමේ කාර්යය පාර විශාල කිරීමේ පුළුල් කිරීමේ කාර්යය සඳහා යම් කිසි යෝජනාවක් තියනවාද එහෙම තියනවාද කියන එක ඒතර එක සටහන් කරලා දෙන්න. ඒක අනිවාර්යයෙන්ම සොයා බැලිය යුතු දෙයක්. එහෙම සොයා බලන්න නැතුව කටයුතු කළොත් කලින් කිව්ව ආකාරයට සෑහෙන ප්‍රශ්න බල විපාක වල මම මගේ උදාහරණයක් වශයෙන් මම සඳහන් කරන මේ මගේ මේ මම දන්න සේවාදායකයෙකුට වෙච්ච ප්‍රශ්නයක්. යම් දේපලක් මිලදී ගැනීම සඳහා විශේෂයෙන් තම දන්නවා කොළඹ මේන් ස්ට්‍රීට් නැත්නම් කෙලින් විදිහ අපි කියනවා ඒ දේපල වල වටිනාකම අවම වශයෙන් පොලච් එකක් මිලියන 30යි. ඒවල
සේවාදායකයෙක් තමුන්ගේ දේපලක් මිලදී ගැනීමට නොතාරිස්වරයෙකුට වරියකට පැවරුවා. ඒ පැවරුවාන් පස්සේ අදාළ නොතාරිස්වරිය නිසි ලෙස නීති රේඛා නැත්නම් ගොඩනැගිලි රේඛා කියන එක හොයලා බැලුවේ නැහැ. දේපල මිලදීට ගත්තා. දේපල එතකොට පර්චේස් ප්‍රමාණය පර්චේස් 7යි. ඒතකොට මොකද අවම වශයෙන් කොළඹ නගර සීමාව තුළ කිසියම් ගොඩනැගිලි නැත්නම් සංවර්ධන කටයුත්තක් කිරීම සඳහා අවම වශයෙන් පර්චේස් 6ක් තිබිය යුතුයි. ඒතකොට පර්චේස් 7ක දේපලක් ගත්තා. ඔහු ගොඩනැගිලි තැනීම සඳහා අදාළ පළාත් පාලන ආයතනයට ඉල්ලීමක් කළාන් පස්සේ පළාත් පාලන ආයතනය ප්‍රතික්ෂේප කළා. අදාළ පර්චේස් 7න් පර්චේස් 3ක් වීති රේඛා සාතිකයට නැත්නම් ගොඩනැගිලි වලට අහු වෙනවා. ඒකින්ද මේක ගොඩනැගිල්ලක් හදන්න බෑ. දැන් වටිනාකම කල්පනා කළා බලන්න. මිලියන 30 තුනක් මිලියන 90. ප්‍රතිඵලයේ නොතාරිස්වරියට ඒ නොතාරිස්වරියට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ඒ වගේම නීති සංගයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. දෙවෙනි කාරණේ සිවිල් නඩුවක් ගොනු කරලා තියෙනවා. ඒ නීතිඥවරයාගෙන් අදාළ මුදල අය කර ගැනීම සඳහා. ඉතින් තමුන් නොතාරිස් වෘත්තිය දෙනකොට ප්‍රවේශම් විය යුතුයි. ඒ අනිවාර්යයෙන්ම සොයා බැලිය යුතු කාරණා. සොයා බැලීමට පෑරෑරියොතින් කලින් කිව්ව ආකාරයට ඵල විපාක භුක්ති විඳීමට සිද්ධ වෙනවා. ඒක තමයි ස්ටේට් ලයින් බිල්ඩින් ලයින් සර්ටිෆිකේට් එහෙම නැත්නම් වීති රේඛා සහ ගොඩනැගිලි රේඛා සාධක. ඊළඟ එක දේපල නොපවරා ගැනීමේ සාධක. මොකද දේපල නොපවරා ගැනීමේ සාධකය කියන්නේ අදාළ පළාත් පාලන ආයතනයට මහරගන සභාවට නගර සභාවට බදු නොගෙවීමේ හේතුව මත ඒ දේපල අත්පත් කරගෙන නැති. දැන් සමහරලාට මේ කාරණේ ඉතාමත් සුළුවෙන් තැකීමක් කරන සමහර නීතිඥ නොතාරිස්වරු කියනවා මේ ඇවිල්ලා මේ rates and taxes නේ බදුනේ පායන්න එපා. මොකද්ද ගිය අවුරුද්දේ කීයද ගෙව්වේ? රුපියල් 3000. හරි. එනේ 3000 අඩු කරගෙන අපි ගනුදෙනු කරමු. කවදාකවත් කරන්න එපා. හේතුව ඒකවත් මම හොඳම උදාහරණයක් දෙන්නම්. ටික කාලෙ මෑතකදී මේ ටික කාලෙකට ඉස්සෙල්ලා කොළඹ 7 බාන්ස් ප්‍රදේශයේ පර්චේස් 80ක පමණ. තාමත් ලොකු ඉඩමක්. මෙන්න මේ ආකාර මම කියපු ආකාරයටම ඒකට නොතාරිස්වරයෙක් වරියෙක් නෙමෙයි නොතාරිස්වර සමාගම. ඉඩමක් සම්බන්ධ ඔප්පුවක් ලිව්වා. ඒ ඔප්පුව ලියනකොට හොයලා බැලුවේ නෑ මේ certificate of non vesting එහෙම නැත්නම් නොපැවරීමේ සාධක. ඒ අදාළ ගනුදෙනු සිදු වෙලා වැඩි කලක් ගියේ නෑ. කෙලින්ම ඇවිල්ලා නගර සභාවෙන් ඒ දේපල සීල් කළා. මොකද හේතුව වසර ගානකට කලින් ඒ අදාළ දේපලට බදු නොගැනීම මත මානගර සභා ආඥාපනතේ ඒ දේපල නගර සභාව පවරනවා. වාමුතෙන් කියන්න ඕනේ මොකක්ද ඒ සමාගමට වේත් කියලා විය යුතු දේ සිද්ධ වෙනවා ඊට පස්සේ. ඒ වෙලෙන්ද ප්‍රවේශම් විය යුතුයි තමුන් උපදේශ දෙනකොට ඒක සුළු සුළු දේවල් ට්‍රීට්ලා අපි සාමාන්‍යයෙන් කියනවා මේක බදුන ප්‍රශ්නයක් නේ අපි බලමු ගිය අවුරුද්දේ ගෙව්වේ කීයද කාර්තුවට කීයද ගෙව්වේ ඒ අනුව අපි ගාන තියක් මුත් ඒවයි කරන්න එපා. අනිවාර්යෙන්ම වීති රේඛා සහ ගොඩනැගිලි රේඛා සාධකයක් ලබාගත නොපැවරීමේ සාධකයක් අනිවාර්යයෙන්ම ලබාගත යුතුයි. ඊළඟ එක අනුකූලතා සාතිකය එහෙම නැත්නම් යෝග්‍යතා සාතිකය certificate of conformity. දැන් මේක වාක්‍යය වරද්ද ගන්න දෙයක්. මොකද්ද certificate of conformity කියන්නේ? දැන් යම් කිසි දේපලක යම් කිසි දේපල විලදී ගැනීම සඳහා යම් සේවාදායකෙක් තමුන්ගේ වෘත්තීය පතන අවස්ථාවක පළවෙනි දේ අදාළ දේපල ආශ්‍රිතව ගොඩනැගිල්ලක් තියෙනවා නම් හොයලා බලන්න එක මේ ගොඩනැගිල්ලට යෝග්‍යතා සාතිකයක් එහෙම නැත්නම් අනුකූලතා සාතිකයක් තියෙනවද? මොකද්ද යෝග්‍යතා සාතිකය අනුකූලතා සාතිකය කියන්නේ? කිසියම් දේපලක් ආශ්‍රිතව අපි තුමු හිස් ඉඩමක් කියලා. ඒ හිස් ඉඩමේ යම් කිසි පුද්ගලයෙක් කියනවා මම තට්ටු දෙකක් හැදීමට අපේක්ෂා කරනවා කියලා ඒ පුද්ගලයා ඒ අදාළ සැලැස්ම නගර සභාවට ඉදිරිපත් කළාන් පස්සේ මොකද්ද සිද්ධ වෙන්නේ? ඒ තට්ටු දෙක තනා නිම කරන්න ඕනේ ඒ නගර සභාව අනුමැතිය දුන් ආකාරය. එහෙම නැතුව ගොඩක් ඒ අනුකූලතා සාතිකය යෝග්‍යතා සාතිකය ලැබෙන්නේ නැහැ. නමුත් සමහර නොතාරිස්වරු වරද්ද ගන්නවා සැලැස්ම අනුමත කළාන් පස්සේ
සමහර නොතාරිස්වරු නොතාරිස්වරියන් හිතනවා නෑ මේ දේපල අනුමත කරපු සැලැස්මක් තමයි හදලා තියෙන්නේ එච්චරයි. සැලැස්ම අනුමත කරලා තියෙන තව හොයන්න දෙයක් නෑ. සෙවිය යුතුයි. මොකද්ද හොයන්න ඕනේ? අදාළ දේපල නීතිය හමුවේ බලංගු නැත්නම් බලලත් ලියවි ගොඩනැගිල්ලක්ද නැත්ද කියන එක. මම දැන් කදිම උදාහරණයක් මේ සම්බන්ධව විශේෂයෙන් ගත්තයින් පස්සේ වැල්ලවත්ත කොල්ලුපිටිය ඒ වගේම බම්බලපිටිය තියෙනවා සෑහෙන මාල් නිවාස. මොනවද මේ මාල් නිවාස වල තියෙන ඒ අදාළ පුද්ගලයන් ඒ මාල් නිවාස සාධිපත්‍ය දේපල සම්බන්ධව තමුන් ඉදිරිපත් කරන සැලැස්මක් අදාළ පළාත් පාලන ආයතනයේ නගර සභාවට ගොඩනැගිලි. මොකද්ද සැලැස්ම ඉදිරිපත් කරන? ඉස්සෙල්ලම කියනවා මම අදාළ දේපලේ තට්ටු 5ක බිල්ඩිමක් නැත්නම් ගොඩනැගිල්ලක් තැනීමට අපේක්ෂා කරන සැලැස්ම. සැලැස්ම ලබා ගත්තාන් පස්සේ මොකද්ද කරන්නේ? මේ තට්ටු 5 ඉවර වෙන්නේ තට්ටු 10. ඊට පස්සේ අනුමැතියට යන්නේ නැහැ. නමුත් මම කලින් කිව්වා ආකාරයේ ඒ අදාළ ප්‍රදේශවල විශේෂයෙන්ම ඒ වැල්ලවත්ත ඒ දෙයිවල ඒ ආයතවල සිද්ධ වෙන්නේ මොකද්ද? දේපල මිලදී ගන්නට යනකොට ඒ අදාළ දේපල කොතනකවත් සඳහන් වෙන්නේ නැහැ. මොකද්ද මේ අනුමත අනුකූලතා සාතිකය නැත්නම් යෝග්‍යතා සාතිකය හේතුව ලබා ගන්න බෑ. ඒකට මම කදිම උදාහරණයක් කියනවා මෑතක මම දන්නකොට මතකද කියලා මෑතකදී වැල්ලවත්තේ සවොයි ගොඩනැගිල්ල සවොයි සිනමා ශාලාවට පිටිපස්සේ තිබුණා ගොඩනැගිල්ලක් ඒක වෙලා විවාහ මංගල උත්සව පවත්වන ශාලාව. ඒකේ නම නම් හරි හොඳයි එක්සලන්ස්. ඒක හදලා තිබුණේ කැනල් රිසර්වේෂන් ඇලේවුර රක්ෂිත ප්‍රතිපලයක් වශයෙන් උත්සවයක් පවත්වන අතරතුර කඩාගෙන වටනවා සෑහෙන ගාණක් මම බල නොලක් ගොඩ නැහැ. ඒකෙන්ද තමුන් ප්‍රවේශම් විය යුතුයි. විශේෂයෙන්ම අනිත් කරුණු කාරණාත් වෙලා බලන්න ඕනේ. විශේෂයෙන්ම සොයා බැලිය යුතු දේ තමයි මොකද්ද? යෝග්‍යතා සාතිකය නැත්නම් අනුකූලතා සාතිකය. නැත්නම් සර්ටිෆිකේට් ඔෆ් කන්ෆර්මිටි. ඒ ලියවිල්ල නැත්තම් මොකක්ද එකෙන් අදහස් කරන්නේ? අදාළ දේපල අනවසර ගොඩනැගිලි. ඕන වෙලාවක අදාළ පළාත් පාලන ආයතන විසින් ඒ දේපල කඩා දාන්න අයිතිය තියෙනවා. ඊළඟ එක drainage and storage certificate ජල පවාන මල පාන සාතිකය. මොකද්ද මේක අදහස් කරන්නේ? යම් කිසි සේවාදායකයෙක් යම් දේපලක් මිලදී ගැනීමට අපේක්ෂා කරන අවස්ථාවකදී ගන්න ඕනේ drainage board එකේ certificate. මොකද්ද මේ certificate එක? සමහර අවස්ථාවල ඔය water line ඒ වගේම මේ drainage storage line එක යනවා තමුන්ගේ පුද්ගලික දේපල හරහා. දැන් තමුන් මිලදී ගැනීමට අපේක්ෂා කරන දේපලේ storage line එකක් තිබුණා ප්‍රශ්නයක් නැහැ. ඒක පුද්ගලික. බොහෝ දුරට මොකද්ද සිද්ධ වෙන්නේ? මහා නගර සභාවට අයිති දේපලක මහා නගර සභාවට අයිති drainage line එකක් යනවා තමුන්ගේ පුද්ගලික ඉඩම හරහා. මොකක්ද ඒක දැන් නෙමෙයි. දැන් සමහරලාට ඒ දේපල මිලදී ගන්නවා තමුන් දන්නේ නැහැ. තමුන්ගේ මුතුමුත්තෝ කිරිගිත්තෝ ඒ කාලේ අවුරුදු 100ක් වෙන්න පුළුවන්. තමුන් නොදැනම ඒ අදාළ දේපලේ තියෙනවා. නමුත් තමුන් මෙවැනි ඉල්ලීමක් කරලා අවසර නොගෙන යම් කිසි දේපලක අනුමැතිය හොඳයි කියලා කිව්වනම් ප්‍රතිඵලය තමයි ඒ අදාළ දේපලේ විශේෂයෙන් ඒ ඩ්‍රේනේජ් ලයින් එක යන දේපල ආශ්‍රිතව කිසිම ගොඩනැගිල්ලක් තැනීමට අවසර ලැබෙන්නේ නැහැ. ඒකින්ද අනිවාර්යයෙන්ම ඒ ඩ්‍රේනේජ් ලයින්, වෝටර් ලයින්, ස්වරේජ් ලයින් සාතිකය ලබාගත යුතුයි. මොකද ඒ නගර සභාවේ ඩ්‍රේනේජ් ලයින් එක තමුන්ගේ පුද්ගලික ඉඩම හරහා යනවා නම් ඒ අදාළ ඩ්‍රේනේජ් ලයින් එක අයිති නගර සභාව. ඒකින්ද ඒක තමුන්ගේ ඉඩම වෙන්න පුළුවන් ඔප්පු තෙරප්පුවනවා. නමුත් එවැනි දෙයක් උඩින් ගොඩනැගිල්ලක් හදාන්න අවසර දෙන්නේ නැහැ. ඒකින්ද එවැනි දෙයක් මිලදී නොගත යුතුයි. නමුත් අද ඒ වගේ දෙයක් මේ කියන්නේ පරීක්ෂා කරලා නොබැලුවා නම් අන්තිමට මම කලින් කිව්වා වගේ තමුන්ගේ සේවාදායක අනිවාර්යෙන් තමුන්ට විරුද්ධව පියවර ගන්නවා. ඊළඟ එක තමයි පෙඩිග්‍රී පෙළපත් සටහන. යම් කිසි දේපල මිලදී ගන්න ඉස්සෙල්ලා කියන්නේ අර දම්බැලක පුරුක් වගේ මුල් අයිතිකරුගෙන් නම් වර්තමාන අයිතිකරුට වසර 40 කාලයක්
ඒ දේපල පැමිණි ආකාරය සොයා බැලිය යුතුයි. ඊළඟ එක තමයි කිනම් කලාපයකටද අයිති දේපල. විශේෂයෙන් කොළඹ ගත්තාම පස්සේ අපි කියනවා ඉංග්‍රීසියෙන් zone. එක එක කලාප. සමහරවල්ලාට තනි නේවාසික residential. ඊළඟ එක මිශ්‍ර. එනවාට අනිත් එක commercial. එතකොට යම් කිසි දේපල කිසියම් පුද්ගලයෙක් ඇවිල්ලා අපි දුමු සාධිපත්‍ය දේපල. නැත්නම් කොන්ඩමෝනියම් එකක් ගන්න හදනවා නම් ඒ පුද්ගලයාට තමුන් උපදෙස් දෙන්න ඕනේ මේ අදාළ මේකයි තියාවල් කලාපයට ඒ කලාපයට අනුව තමුන්ට බෑ සාධිපත්‍ය මෙතන ගොඩනැගිලි හදන්න ඒ අනුව ගන්න එපා. නමුත් මොනාරි කරලා ගානක් හම්බ කරන්න ඕනේ කියන පරමාර්ථය තමුන් මේකේ ටයිටල් එක හොඳයි ගන්න කිව්වොත් තමුන්ට ප්‍රශ්නයක් මතුවෙනවා. මම කලින් කිව්වා ආකාරයට තමුන්ගේ සේවාදායකය තමුන්ට අනිවාර්යයෙන්ම පැමිණිලි කරනවා. ඒකෙන්ද අදාළ දේපල මිලදී ගැනීමට කලින් අනිවාර්යයෙන්ම තමුන් ඉදිරිපත් කර මේ අදාළ පළාත් පාලන ආයතනයට ඉල්ලීමක් ඉදිරිපත් කරන්න ඕනේ මේක මොන කලාපයටද අයිති. ඒක විශේෂයෙන් කොළඹ ගත්තාන් පස්සේ මම කලින් කිව්ව ආකාරයට purchase හයට අඩුවෙන් කිසිම ගොඩනැගිල්ලක් හදන්න බෑ. දෙවෙනි එක තමයි විශේෂයෙන් සාධිපත්‍ය දේපල ආශ්‍රිතව අවම වශයෙන් purchase 20ක් තිබිය යුතුයි එම නැත්නම් ඊළඟ එක තමයි අනුමත කළ සැලැස්ම. ඒක යම් කිසි පුද්ගලයෙක් යම් කිසි දේපලක් විකුණලා ගොඩනැගිල්ල හදලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම සොයා බලන්න ඕනේ අනුමත කරපු සැලැස්ම. මොකද ඒක නගර සභාවෙන් අනුමත කරලා සීලක තියෙනවද නැද්ද. ඒත් මේ දැන් මෙච්චර වෙලා මම සාකච්ඡා කළේ පළවෙනි කාරණය තමයි යම් කිසි සේවාදායකයෙක් තමුන්ට ඔප්පුවක් ලියා සාතික කිරීම තැබිදී සොයා බැලිය යුතු දේ. මේ කාරණය මූලිකව වැදගත් වෙනවා සින්නක්කර උපවාසිතව. ඒ වගේම අනිකුත් උපවාසිතවත් ඒ කරුණම සොයා බැලිය යුතුයි. ඒ පළවෙනි කරුණම දැන් සාකච්ඡා කළේ සින්නක්කර උපුවක් ආශ්‍රිත. සමහර වෙලාවට තමුන්ගේ සේවාදායකයා තමුන්ට පරීක්ෂා කරලා බලන්න කියන දේපල මේ ඔප්පුව සමහර වෙලාවට ත්‍යාග ඔප්පුවකින් ලැබිච්ච දේපලක් වෙන්න පුළුවන්. එතකොට යම් කිසි දේපලක හිමිකාරත්වය ත්‍යාග ඔප්පුවකින් ලැබිච්ච දේපලක් නම් තමුන් විශේෂයෙන් සොයා බැලිය යුතුයි අදාළ දේපලේ අදාළ තෑගි ඔප්පුව කිනම් වර්ගයට අයත් දෙන්න. විශේෂයෙන් තෑගි ඔප්පුවක් ගත්තාන් පස්සේ තෑගි ඔප්පුව ආකාර තුනක් තියෙනවා. පළවෙනි එක ඒ අදාළ තෑගි ඔප්පුව පළවෙනි එක අවලංගු කළ නොහැකි ස්ථිර තෑගි ඔප්පුවක් වෙන්න. ඒ පළවෙනි කොටස. දෙක ජීවිත බුද්ධියට යටත් ඔප්පුවක් වෙන්න. තුන්වෙනි එක හේතු නොදක්වා අවලංගු කිරීමේ අයිතියට යටත් දේපලක් වෙන්න. ඒකෙන්ද තම ප්‍රවේශම් විය යුතුයි. තම ඔප්පුවක් ලියනකොට ඒකේ තියෙන කොන්දේසි මොනවද කියන එක ස්වභාවික. දැන් අපි හිතමු උදාහරණයක් වශයෙන් තමුන්ට දැන් ඔප්පුවක් ලියන්න තියෙනවා. ඒ ඔප්පුව ලැබිලා තියෙන්නේ අදාළ දේපලේ පාවරපු ත්‍යාග දීමනාකරුගේ ජීවිත බුද්ධියට තමුන් ඔප්පුව ලියනකොට අනිවාර්යෙන් ඒ ත්‍යාග දීමනාකරුව පාර්ශ්වයක් කරන්න ඕනේ. ඇයි? ඒ අදාළ තැනත්තාගේ තැනත්තියගේ ඒ ජීවිත බුද්ධිය අවලංගු කිරීමේ කාරණේ සඳහා. ඒ පළවෙනි එක. දැන් දෙවෙනි කාරණය තමයි ඇබ්සලියුට් ඉරවකබල්. ඒ කියන්නේ අවලංගු කළ නොහැකි ස්ථිර ත්‍යාග. අවලංගු කළ නොහැකි ස්ථිර ත්‍යාගයක් වුණත් තමුන් ප්‍රවේශම් විය යුතුයි. එයි මම ප්‍රවේශම් විය යුතු කියලා කියන්නේ විශේෂයෙන්ම දැන් මම ඔය ආందోලනාත්මක නඩු දෙකක් කියන්නේ මුල් කාලේ තිබිච්ච නීතිය තමයි අවලංගු කළ නොහැකි ස්ථිර ත්‍යාගයක් අධිකරණ මැදිහත් වීමකින් තොරව අවලංගු කරන්න බෑ. ඒක තමයි මුල් කාලේ. ඊට පස්සේ මම කාලේ ප්‍රමාණවත් මම කතා කරන්න යන්නේ. ඒ සම්බන්ධව මෑතකදී ආందోලනාත්මක නඩු තීන්දුව දෙයක් තියෙනවා. දැන් ඒ කරුණ සමතේකටපත් වෙලා තියෙනවා. ඒ අනුව දැන් තියෙන නව කනත තමයි අවලංගු කළ නොහැකි ස්ථිර ත්‍යාග සම්බන්ධව वर्ष 2017 अंक पादरण पणत ඒ वर्ष 2017 अंक පාදරණ පනත අනුව දැන් සඳහන් කරලා තියෙන්නේ ආයේ අපි පරණ විදිහට නීතියට කියලා තියෙනවා. මොකක්ද මේ නීතිය? කිසියම් දේපලක් අවලංගු කළ නොහැකි ස්ථිර දේපලක් වශයෙන් පවරපු අවස්ථාවක එවැනි දේපලක අවලංගු කළ හැක්කේ අධිකරණ පද්ධති අධිකරණය විසින් දෙනු ලබන තීන්දුවකින් විතරයි. එහෙම නැතුව බෑ. ඒක තමයි. එතකොට නමුත්
මේ මෑතකදී දෙන්න ඒ මෑතකදී බලයට පැමිණ නැත්නම් ක්‍රියාත්මක වෙන නීතියට අනුව එතන තියෙනවා කොන්දේසි දෙකක්. මොකද්ද කොන්දේසි දෙක? එක අදාළ තෑගි ඔප්පුව පවරනු ලැබූ සිට පුළුවන් ත්‍යාග ලැබුම්කරුට දීමනාකරුට වසර 10ක කාලයක් ඇතුළත නඩු පවරන එක. දෙක නමුත් දෙවෙනි කාරණේ ඒ එලෙස නඩු පවරන්න නඩු නිමිත්ත හටගෙන වසර 2ක කාලයක් ඇතුළත. උදාහරණයක් වශයෙන් නන්දම්මගේ ලේලි අවුරුදු 5කට වෙච්ච ඉස්සෙල්ලා ප්‍රශ්නයක් මතු කරගෙන අවුරුදු 5කින් පස්සේ බෑ. ඒ කවදද ආරවුල මතු උනේ? ඒ ආරවුල මතු වෙච්ච දිනේ නම් වසර 2ක් ඇතුළත. ඊඳ ප්‍රවේශම් විය යුතුයි යම්කිසි ඔප්පුවක හිමිකාරත්වය ත්‍යාග ඔප්පුවකින් ලැබෙනවා නම් මොකද්ද කළ යුත්තේ? අවලංගු කළ නොහැකි ස්ථිර තෑගයක් වුණත් ඒ ඔප්පුව දීලා අවුරුදු 10ක් ගත වෙලා නැත්නම් අනිවාර්යයෙන්ම අදාළ ත්‍යාග දීමනාකරුව මෙම විකුණුම් කරයට පාර්ශවකරයක් කළ යුතුයි. සමහර වෙලාවට ප්‍රශ්න මතුවෙනවා නීතිඥවරුන්ගෙන් ඇයි ත්‍යාග දීමනාකරුව අවශ්‍යයි කියලා කියන්නේ මේක අවලංගු කළ නොහැකි ස්ථිර. ඇත්ත. මොකද්ද ඇයි අපි ත්‍යාග දීමනාකරුව මෙතන සම්බන්ධ කරන්නේ? කාල සීමාව අවුරුදු 10ට අඩු නිසා අනිවාර්යයෙන්ම මතුවෙන ප්‍රශ්නයක් මතුවෙන ඉඩ තියෙනවා. ඒ ඔප්පුව අවලංගු කිරීම සම්බන්ධ. ඒකෙන්ද තමුන් පාර්ශවය. ඒක ඇවිල්ලා දැන් දෙවෙනි කාරණය යම් කිසි දේපලක් මිලදී ගැනීම සඳහා සේවාදායකයෙක් තමුන්ට බාර දුන්න අවස්ථාවක එවැනි ඔප්පුවක හිමිකාරත්වය ත්‍යාග ඔප්පුවකින් ලැබෙනවා. දැන් තුන්වෙනි ක්‍රමවේදය තමයි නැසී ගිය තැනැත්තෙකුගේ උරුමයෙන් ලැබෙන දේපල. නැසී ගිය තැනැත්තෙකුගේ උරුමයෙන් ලැබෙන දේපලක් නම් එතන ක්‍රම දෙකක්. මොකක්ද මේ ක්‍රම දෙක? පළවෙනි ක්‍රමය තමයි එක අදාළ පුද්ගලයා මියගියේ අන්තිම කැමැති පත්‍රයක් සහිතව නම් අපි හොයලා බලන්න ඕනේ කරුණු කාරණා තියෙනවා. මොනවාද හොයලා බලන්න ඕනේ? එක අන්තිම කැමැති පත්‍රය ඔප්පු කරනවා. ඒ සඳහා හොයලා බලන්න ඕනේ නඩුවක් දාලා තියෙනවද? ඒ නඩුව අනුව පෙත්සම, දිවුරුම් පෙත්සම, ඊළඟට දේපල ලැයිස්තුව, අවසාන ගිණුම, ඊළඟට ප්‍රභේද බලපත්‍රය නිකුත් කරලා තියෙනවද? නීති කෘතියෙන් අවසන් වෙලා තියෙනවා. ඒ කරුණු කාරණා වල. ඊට අමතරව අදාළ බූදල් නඩුව අවසන් වුණාන් පස්සේ පොල්මන්කාර ඔප්පුව කියලා තියෙනවා. මොකද්ද පොල්මන්කාර ඔප්පුව කියන්නේ? පොල්මන්කාර ඔප්පුව තමයි ඒ අදාළ අන්තිම කැමැති පත්‍රයේ පොල්මන්කරු වශයෙන් පත් කර ඇති පුද්ගලයා ඒ අදාළ දේපල අන්තිම කැමැති පත්‍රයේ ඒ නැසී ගිය පුද්ගලයාගේ කැමැත්ත ප්‍රකාරව තමුන් ඒ අදාළ අර්ථලාභීන්ට පවරලා තියෙනවා කියන කාරණා. ඒක ඇවිල්ලා යම් කිසි පුද්ගලයෙක් බූදල් නඩුවක් සහිතව දැන් අපි කල්පනා කරලා බලමු බූදල් නඩුවක් රහිතව මේක. ඒතර බූදල් නඩුවක් රහිතව මේ ගියත් ඒ ආකාරයෙන්මයි සිවිල් නඩු විධාන සංග්‍රහයේ 545 වෙනි වගන්තියේ විධි විධානට අනුව යම් කිසි පුද්ගලයෙක් බිලියන 4කට නොවැඩි කියන්නේ නොඅඩු දේපලක් තියා මියගිය අවස්ථාවකදී අනිවාර්යයෙන්ම මිලියන 4කට වැඩි දේපලක් කියලා මියගිය අවස්ථාවකදී අනිවාර්යයෙන්ම බූදල් නඩුවක් ඉදිරිපත් කළ යුතුයි. එතනදීත් මා කරුණ කිව්ව ආකාරයට පෙත්සම, දිවුරුම් පෙත්සම, දේපල ලැයිස්තුව, අවසාන ගිණුම විශේෂයෙන්ම සොයා බැලිය යුතු දේ තමයි විශේෂයෙන්ම ඒ අදාළ බූදල් නඩුව ඉවරුණාන් පස්සේ අඩ්මිනිස්ට්‍රාසිකාර ඔප්පුව කරලා තියෙනවද? දෙක මූලිකම දේ අදාළ බූදල් නඩුවේ නීති කෘතියෙන් අවසන්. එතනදී විශේෂයෙන් මතක තියාගන්න ඕනේ යම් කිසි දේපලක අදාළ පුද්ගලයා මියගියේ මේ අන්තිම පත්‍රය සහිතව නම් ලැබෙන්නේ ප්‍රභේද බලපත්‍රය. ප්‍රභේද බලපත්‍රයේ ලද විගස පොල්මන්කාර ඔප්පුව කළාන් පස්සේ පුළුවන් තමුන්ට ඔප්පුවක් ලියන්න. නමුත් නීති කෘතියෙන් අවසන් වෙනකම් අවශ්‍ය වෙන්නේ නැහැ. හේතුව මොකද? අන්තිම කැමැති පත්‍රයට අනුව අදාළ දේපල ඒ අනුප්‍රාප්තිකයන්ට පැවරලා තියෙනවා. නමුත් අන්තිම කැමැති පත්‍රයක් රහිතව මියගිය අවස්ථාවකද තමුන් ප්‍රවේශම් වෙන්න ඕනේ. හුදෙක් අඩ්මිනිස්ට්‍රාටිව් බලපත්‍රය ලැබ හේතුවෙන් හෝ අඩ්මිනිස්ට්‍රාටිව් ඔප්පුව ලියුව හේතුවෙන් දේපලක් පවරන්න බෑ. හේතුව කරුණාකරලා පරීක්ෂා කරලා බලන්න ප්‍රභේද බලපත්‍රයක් සහ අඩ්මිනිස්ට්‍රාටිව් බලපත්‍රයක් වෙනස. අඩ්මිනිස්ට්‍රාටිව් බලපත්‍රයේ විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා අධිකරණය විසින් අවසර දෙනු ලැබුවොත් මිස දේපල විකිණීම නිශ්චල දේපල විකිණීම තහනම් කරන්න. ඉතින්ද යම් කිසි දේපලක
හිමිකාරත්වය ලැබෙන්නේ මේ ආකාරයෙන් කියන්නේ දේපලක උරුමයකින් නම් මෙන්න මේ කරුණු කාරණා සොයා බැලිය යුතුයි. ඊළඟ එක තමයි ඊළඟ කාරණේ තමයි කාලාවරෝධී ඔප්පුව. යම් කිසි දේපලක හිමිකාරත්වය ලැබෙනවා නම් කාලාවරෝධී ඔප්පුවක් අපි ඒකට කියනවා කාලාවරෝධී ඔප්පුව. නමුත් in English we say it's not a good and marketable type. ඒක හොඳ වෙළඳ වටිනාකම තියෙන දේපලක් නෙවෙයි. ඇයි මම එහෙම කියන්නේ? කාලාවරෝධී ඔප්පුවක අර්ථය මොකද්ද? යම් කිසි පුද්ගලයෙක් කිසිම හිමිකරුවෙක් නැති තැනක තමුන් දේපල ප්‍රකාශන ඔප්පුවකින් සඳහන් කරනවා මම තමයි අයිති. මම කලින් කිව්ව ආකාරයට ඉඩම් ලියාපදිංචි කිරීමේ තියෙන එකම පත්තිරු එච්චර. ඒ පුද්ගලයාට කිසියම් පුද්ගලයෙක් යම් කිසි දේපලක අඛණ්ඩව, නිර්වෘල්ව, ස්වාධීනව වසර 10කට අධික කාලයක් ඉන්නවා නම් ඒ පුද්ගලයාට පුළුවන් ඒ අදාළ දේපලේ ආශ්‍රිතව ප්‍රකාශන කරන කාලාවධි අයිතිය මත හිමිකාරත්වය කියලා එළිය. නමුත් කිසිම බැංකුවකින් උගසක් ලබා ගන්න බැහැ. දෙක කිසි කෙනෙකුට විකුණන්න බැහැ. කිසිම සේවාදායකයෙකුට උපදෙස් නොදිය යුතුයි කාලාවරෝධ අයිතියකින් එන ඔප්පුවක් සම්බන්ධව දේපලක් මිලදී ගන්න. මොකද සෑහෙන අපහසුතාවයක් පත මම කලින් කිව්වාට එක විකුණන්න බෑ, දෙක තමුන්ට අවශ්‍යතාවයකට උගස් තියන්නත් බෑ. ඒකෙන්ද කාලාවරෝධ කියන අයිතියක් හොඳ අයිතියක් නෙමෙයි. ඊළඟ එක තමයි පුද්ගලිකව හෝ ප්‍රසිද්ධ වෙන්දේසියකින් ලබාගත් ඔප්පුවක්. ඒත් සමහර අවස්ථාවලද යම් කිසි දේපලක් අපි උදාහරණයක් වශයෙන් පර්චස් 20ක් විතර දේපලක් තියෙනවා. හිමිකාරයෝ ඉන්නවා 10 දෙනෙක්. ඒතකොට ඒක බෙදා ගන්න බෑ. ඒතකොට බූදල් නඩුවක් යනවා. බූදල් නඩුව ඉවරුණාන් පස්සේ එක්කෝ යම් කිසි උරුමකාරයෙක් නැත්නම් ඒ හවුල් පුද්ගලයෙක් ඒක ගන්නෙ නැහැ. ඒගොල්ලෝ අතර ආරව පිටට ගියත් කමන්නේ කවදාකවත් මේ උරුමකාර කියන්නේ හවුල්කාරයෙකුට දෙන්න කැමති නැහැ. ඒ වගේ අවස්ථාවක නඩුවක් දැම්මොත් අධිකරණයට තීරණය කරන්න පුළුවන් එක්කෝ පුද්ගලික වෙන්දේසියේ එහෙම නැත්නම් ප්‍රසිද්ධ වෙන්දේසිය විකුණන. ඒකට ඒ වගේ අපි උදාහරණයක් වශයෙන් මේ වගේ වෙන්දේසියක් කරනකොට එතනදී අධිකරණයේ මැදිහත් වීමක් සිද්ධ වෙනවා. එවැනි අවස්ථාවක ඔප්පුවක් ලියාපදිංචි කරන්න ඇවිල්ලා ඔප්පුවක විකුණුකරුවට අත්සන් කරන්න වෙලාවේ රෙජිස්ට්‍රාර්වරයා ඇයි ඒක අධිකරණ ක්‍රියාමාර්ගය තුලින් විකුණු ලබන ඔප්පුවක් නිසා. ඊළඟ එක තමයි ජාතික නිවාස කොමසාරිස් හෝ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් දෙනු ලබන ප්‍රදානය. ඒ වගේව තියෙනවා ඉස්සර කියන්නේ සීලිංග් ඔන් හවුසින් ප්‍රොපර්ටි ලෝ තියෙන කාලේ එහෙම නැත්නම් ජාතික නිවාස දෙපාර්තමේන්තුවෙන් ස්වර්ණ භූමිය ඔප්පු, ජය භූමිය ඔප්පු ආකාරයෙන් විවිධ ඔප්පු තියෙනවා. දැන් ඒ වගේ ඔප්පුවකින් හිමිකාරත්වයක් ලැබුවොත් සොයා බලන්න ඕනේ මූලික දේ ඒ අදාළ ප්‍රදානය නැත්නම් ඔප්පුව ඒ අදාළ ගැනුම් විකුණුම්කරු තමුන්ට දැන් දේපල විකුණන තමුන්ගේ සේවාදායක විකුණන පුද්ගලයාට ලැබීලා තියෙන්නේ කොන්දේසි සහිතවද කොන්දේසි රහිතව. දැන් මට මතකයි 1973 ජාතික නිවාස කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් දේපල පවරන අවස්ථාවේදී කොන්දේසි තිබත් කරනවා. විශේෂයෙන්ම ජාතික නිවාස කොමසාරිස් දෙපාර්තමේන්තුව උදාහරණයක් වශයෙන් බම්බරපිටිය තට්ටු නිවාස, දිමේල් තට්ටු නිවාස, ඊළඟ මැනින් ප්ලේස් තට්ටු නිවාස, එවැනි නිවාසවල පදිංචි පුද්ගලයන් ඒ නිවාස දෙන්න ලබන්නේ සමහරවිට අවුරුදු 20 25 කාලයක් තුල ගෙවීමේ පදනම මත නිවාස නැති පුද්ගලයන් මුදල් හම්බ කරන්නේ නෙමෙයි. ඒකෙන්ද විශේෂයෙන් ඒ පනතේ මට මතකයි 17 ඈ කියලා වගන්තියක් තිබ්බා. ඒ වගන්තිය ප්‍රකාරව පැහැදිලිවම සඳහන් කර තියෙනවා මේ අදාළ ප්‍රදානීය ඔප්පුව දීලා වසර 5ක කාලය ඇතුළු විකිණීම උගස් කිරීම උපුතාන. නමුත් එක අවස්ථාවක් දීලා තියෙනවා ඒ පනතේ ව්‍යතිරේකය මොකද්ද ව්‍යතිරේකය තමුන්ගේ ළමයෙකුට එහෙම නැත්නම් කාලාත්‍රයට පුළුවන් පවරන්න. ඉතින් ඒ පුද්ගල දැන් බෝධුරට අපේ පුද්ගල හරි දක්ෂයි නීති වලින් රෙන් ගන්න. ඉතින් බෝධුරට ඒගොල්ලෝ කරන්නේ අවුරුදු ගාණක් පස්සේ තමුන්ට ප්‍රධාන නැත්නම් ජාතික නිවාස කොමසාරිස් අධිකාරී ඉදම් ඔප්පුවක් ලැබුණාන් පස්සේ කරන්නේ අර පනතේ ව්‍යතිරේකයට යටතේ ප්‍රයෝජන අරගෙන දේපල පවරනවා තමුන්ගේ ස්වාමි පුරුෂයා. එහෙම නැත්නම් ළමයෙකුට පවරලා ඊට පස්සේ විකුණනවා. එතකොට ඔයලා බලන්න ඕනේ වෙනි කොන්දේසි තියෙනවා. විශේෂයෙන් රත්නපුර මැණික් මේවා තියෙන ආයතන වල පතල් තියෙන ආයතන විශේෂයෙන් සොයලා බලන්න ඕනේ. මේ වගේ ජය භූමිය, ස්වර්ණ භූමිය වගේ ලැබුණාන් පස්සේ
ඒ අදාළ පැවරීම කරලා තියෙන්නේ කොන්දේසි සහිතවද කොන්දේසි රහිතව. ඒ මම එහෙම කියන්නේ සමහර වෙලාවට ඔය ජය භූමිය ස්වර්ණ භූමිය වගේ ඔය පැවරීම් සම්බන්ධව පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. අදාළ දීපල ජාතික නිවාස සංවර්ධන අධිකාරියෝ කොමසාරිස්පති ආවලාට පවරන ලැබේ. කෙසේ වෙතත් අදාළ දීපලේ කිසියම් ඛනිජ ද්‍රව්‍යයක් මිනිරම් යම් දෙයක් ලැබුණොත් ඒ රාජ්‍යයට අයිති. ඒකට හැරීම ඔක්කොම යන්නේ රාජ්‍ය. ඒක තම මොනවාද ගන්න? පොළ කැලක් විතර. නිකන් පුදු පොළොව විතරයි තමුන්ට ලැබෙන්නේ. තමුන්ගේ සේවාදායකයට ඒ වගේ දේවල් මිලදී ගන්න. ඒකෙන්ද ප්‍රවේශම් විය යුතුයි. උපදේශ දෙන්න ඕනේ පැහැදිලිවම ජාතික සංවර්ධන අධිකාරියෙන් ජාතික නිවාස දෙපාර්තමේන්තුවෙන් ලැබෙන ඔප්පු සම්බන්ධව පරීක්ෂා කරලා බලන්න. එවැනි දේපල පවරා ඇත්තේ කොන්දේසි සහිතවද කොන්දේසි රහිතවද? කොන්දේසි යන තමුන් සේවාදායකයට උපදෙස් දෙන්න. ඊළඟ එක තමයි බෙදුම් නඩුවකින් ලැබුණු බෙදුම් නඩුවේ අවසාන තීන්දුවකින් මේක තමයි අපි සාමාන්‍යයෙන් කියන්නේ ටයිටල්ස් එහෙම නැත්නම් අපි හිමිකාරත්වය ගැන කියනකොට අපි ඕල්වෙස් කියන්නේ ෆස්ට් ක්ලාස් ටයිටල්. හොඳ ටයිටල් එක. මොකද බෙදුම් නඩුවක්. ඒතර බෙදුම් නඩුව පැවුවාන් පස්සේ ඉස්සලා ඉන්ටර්ලොකියටර් ඩිග්‍රී එහෙම නැත්නම් අතුරු තීන්දුව ප්‍රකාශනපත් කරන උසාවිය ඊට පස්සේ අවසාන තීන්දුව කියනවා. නමුත් මෑතකදී නම් මේ අවසාන නඩු තීන්දුවෙන් නැත්නම් බෙදුම් නඩුවකින් ලැබෙන දේපල ආශ්‍රිතව පවා විවාහ ප්‍රවේශම්. අයි මම එහෙම කියන්නේ එතන පැහැදිලි උදාහරණයක් දෙන්න. මෑතකදී තමත් ප්‍රසිද්ධ නීතිඥවරයෙක් කරපු දෙයක් තමයි මැරයින් ඩ්‍රයිව් එකේ මේ කොළුපිටි බම්බලපිටි ඒ තැන්වල හිස් ඉඩමක් තිබ්බා. කිසිම හිමිකාරත්වයක් තිබෙන්නේ නැහැ. අදාළ පුද්ගලයා ඒ දේපලට මම කලින් කිව්ව ආකාරයට අඛණ්ඩ නිරෝධ භුක්ති විඳ කියන පදනම උඩ තියාගත්ත ප්‍රකාශන ඔප්පුවක්. මොකද්ද? කාලාවරෝධී ප්‍රකාශන. ඒ කාලාවධි ප්‍රකාශන ඔප්පුවක් ලබා ගත්තාන් පස්සේ මොනවද මේ පුද්ගලයා කරන්නේ? ටික කාලෙකින් ඒ අදාළ දේපල වංචනික ලෙස නොබෙදූ භාගයක් පවරනවා තවත් පුද්ගලයෙක්. ඊට පස්සේ ඒ ආකාරයෙන් සාමූහිකව වංචනික කටයුතු කරමින් ඒ පුද්ගලයා දානවා බෙදුම් නඩුවක්. බෙදුම් නඩුවක් දානකොට ඵලයේ ඒ දාපු මුල් දවසේම අදාළ පුද්ගලයා නඩුව ඉදිරිපත් කරනවා. ලිස්පෙන්ඩනේ නිසිලෙස ලියාපදිංචි කරනවා. ආවයන් පස්සේ ඉන්නේ එකම එක විත්තිකාර සමාගමක් එක්ක. ඒ විත්තිකාර සමාගම කියනවා පැමිණිලිකරුගේ පෙළපත පිළිගන්නවා. තර්ක කරන්න දෙයක් නැහැ. සාමාන්‍ය සාක්ෂි මෙවනවා. එකම එක ඔප්පුව ඉදිරිපත් කරනවා. මොකක්ද ඔප්පුව? කාලාවරෝධය. අධිකරණය කිසිම දෙයක් බලන්නේ නැහැ. තීන්දුව දෙන්න. මොකද්ද තීන්දුව? අතුරු තීන්දුව ඒකම අවසාන තීන්දුව. දැන් උතන මොකද්ද වෙන්නේ ටයිටල් එක? නීතියට අනුව ෆස්ට් ක්ලාස් ටයිටල්. හොඳ හිමිකම. ඊට පස්සේ ඒ වංචනික ඔප්පුව කළාන් පස්සේ ඒ අදාළ නියම හිමිකරුවෝ විදේශගත වෙන්නලා ලංකාවට ඇවිල්ලා නඩු මාර්ගයට බැස්ස සාර්ථකුන්නේ හේතුව අපේ නීතියේ තියෙන දුර්වලකම්. ඊට පස්සේ ඒ පියවර ගත්ත කිසිම ප්‍රවෘත්ති දෙයක් උනේ නැහැ. මොකද අපේ නීතියේ સિદ્ધාන්තය තමයි ඒ අදාළ හිමිකාරත්වය ලැබුණේ අධිකරණ ක්‍රියාමාර්ගයකින් නම් කළ හැකි දෙයක්. ඊට පස්සේ ඒකට විරුද්ධව අභියාචනාධිකරණයට අපෑලක් ඉදිරිපත් කළා. හරි ගියේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයට කළා. හරි ගියේ නැහැ. දැන් ඊට පස්සේ මංගා කියන්නේ මට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ අදාළ පුද්ගලයන් විසින් මම අනිවාර්යයෙන්ම දන්නවා මේක වැරදි. මේ කරපු ක්‍රියාවලිය වැරදි. අනිවාර්යයෙන්ම අධිකරණය නොමග යවලා ගත්ත අවසාන තීන්දුව ප්‍රකාශය බැලූ බැලමට by looking at a document per se is a perfect type. නමුත් ඒක වැරදි දෙයක්. නමුත් මට කරන්න දෙයක් නැහැ. මොකද මම යම් විදියකින් ඒ අදාළ පුද්ගලයාට විරුද්ධව විසමාචාරව කටයුතු කළා කියලා මම නියෝගයක් දුන්නොත් මගෙන් අතින් මොකද මම සිද්ධ කරන්නේ? මම දිස්ත්‍රික් උසාවියේ දෙන්න නියෝග, අභියාචනාධිකරණ නියෝග, ඊළඟ ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග ආපසු වෙනවා. මට කරන්න දෙයක් නැහැ. මම කිව්වා මෙන්න මේ හේතු උඩ මට බෑ ඒ අදාළ පුද්ගලයාට විරුද්ධව විවරණ කරන් ශ්‍රේෂ්ඨාධිකරණ වාර්තා කරන්න. නමුත් මම පැහැදිලිව සඳහන් කළා මෙතන සිද්ධ වෙලා තියෙන වංචනික දෙයක්. ඒ නිසා අධිකරණය මම පැමිණිල්ල මේවා යොමු කරනවා නැවතත් ශ්‍රේෂ්ඨාධිකරණයට සලකා බලන්න. නමුත් මම කියන්නේ අදාළ පුද්ගලයාට පියවර ගත යුතුයි කියලා. මොකද මම මේව දෙයක් කිව්වොත් මම ශ්‍රේෂ්ඨාධිකරණයට එරින්න යමක් සිද්ධ වෙන නේද? මම සඳහන් කළා මෙන්න මේ ආකාරයේ කටයුතු සිද්ධ වෙලා තියෙනවා. නමුත් දිස්ත්‍රික් උසාවියෙන් අභියාචනාධිකරණයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දෙනු ලැබුණ නියෝග මත මට තවදුරටත් මේ සම්බන්ධව කටයුතු කිරීමට නැහැ.
ඒකෙන්ද තමුන් ප්‍රවේශම් වෙන්න ඕනේ. කිසියම් දේපලක් ආශ්‍රිතව හිමිකාරත්වය අවසාන නඩු තීන්දුවකින් ලැබුණත් කරුණා කරලා හොයලා බලන්න පෙඩිග්‍රී ඊට ඉස්සෙල්ලා කාගේ අයිතියද? දැන් මේ ආකාරයේ කාලාවරෝධයකින් යම් කිසි අයිතියක් ආවොත් එවැනි කාලාවරෝධයකින් අයිතියක් හොඳ කියන්නේ කාලාවරෝධයකින් ඉදිරිපත් කරපු බෙදුම් නඩුවක් මත එනවා නම් එවැනි ඔප්පුවක් හොඳ ඔප්පුවක් කියලා අනුමත කරන්න එපා. ඊළඟ ක්‍රමය තමයි ඊළඟ එක තමයි අධිකරණ මැදිහත් වීමකින් තොරව පාර්ශ්වකරුවන් අතර සිදුවෙන සමගි බෙදුම් ඔප්පුව. සමගි බෙදුම් ඔප්පුවක් කියලා කියන්නේ අපි උදාහරණයක් වශයෙන් පවුලක ඉන්නවා 4 ළමයි 4 දෙනෙක් පර්චේස් තියෙනවා 100ක් ඒගොල්ලන්ට ඕනේ අධිකරණ ක්‍රියාමාර්ගයෙන් නොගොස් සාමූහිකව තමුන්ගේ නොබෙදු ඒ 4න් එක වෙනුවට නිසි ආකාරයට පර්චේස් 25 ගානේ බෙදා ගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. කළ යුතු දේ තමයි තමුන් සැලැස්මක් හදන්න ඕනේ. ඒ සැලැස්ම වල දීපල 4ට බෙදෙනවා. 4ට බෙදුවෙන් පස්සේ ඒ සැලැස්මට අත්සන් ගන්න පාර්ශ්වකරුවන්ගෙන් ආවල් තමුන්ගේ නොබෙදු කොටස වෙනුවට ආවල් කොටස තමුන් ලැබීමට කැමැති. ඊට පස්සේ බෙදුම් ඔප්පුව සකස් කරන්න සමගි බෙදුම් ඔප්පුව ඒ අනුව ඒගොල්ලන්ට තමුන් මෙතෙක් දරු නොබෙදු 4න් එක පංගුව වෙනුවට ඒ තමුන්ට ලැබෙනවා වෙන වෙනම පර්චේස් 25. නමුත් එක දෙයක් තේරුම් ගන්න මෙතන සමගි බෙදුම් කියලා වචන ආප හේතුව මතම යම් කිසි ඒ අදාළ දීපලේ මුල් හිමිකාරත්වයේ පිළිබඳ යම් කිසි ආරවුලක් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ කිසිම දෝෂයක් නිවැරදි වෙන්නේ නැහැ සමගි බෙදුම් ඔප්පුවක් අසං කළා කියන හේතුව. මේක උඟක් පැටලින් සාගතය සමාගමක් පැවති දීපලක් එකී සමාගමේ කොටස්කරුවන් ඔවුන්ගේ කොටස් කිසියම් තැනැත්තෙකුට විකිණීමෙන් එකී කොටස්කරුවන් සමාගම මිලදී ගැනීමේ හේතුව මත සමාගම සතු දීපල නව කොටස්කරුවන් එමි. නැවතත් මාතෘකාව කියන්න සමාගමක් සතුව පවතින දීපලක් එකී සමාගමේ කොටස්කරුවන් ඔවුන්ගේ කොටස් කිසියම් තැනැත්තෙකුට විකිණීමෙන් එකී කොටස්කරුවන් සමාගම මිලදී ගැනීමේ හේතුව මත සමාගම සතු දීපල නව කොටස්කරුවන්ට එමි. පැහැදිලි කරන උදාහරණයක් වශයෙන් අපි හිතමු කිසියම් හෝටලයක් විකුණන්න කියනවා. උදාහරණයක් වශයෙන් කියමු අපි කියමු 1 බිලියන් වල ලංකාවේ සල්ලි සෑහෙන ප්‍රමාණයක්. ඒ දීපල විකුණන්න තියෙනවා. ඒ දීපල විකුණනකොට ඒ අදාළ විකුණුම්කරු කියනවා මන් සතු එකම දීපල මෙච්චරයි. ඒ සමාගමේ වෙන වගකීම් නැහැ, වෙන වත්කම් නැහැ. ඒකෙන්ද ඔය කියන්නේ මේ තමුන් ඒ සමාගම මිලදීලා ගත්තොත් මොකද්ද තමුන්ට ලැබෙන වාසිය? අපි හිතමු 1 බිලියන් කියලා. ඒතකොට ඒ වගේ වෙලාවක මුද්දර ගාස්තු වෙලා 104ක්. ඒතකොට 104ක් කියන්නේ කොච්චරද? මිලියන 40ක් තමුන්ට පුළුවන් නොගෙවා ඉන්න. නැත්නම් ඒක මිලියන 40ක වාසියක් තමුන්ට ගන්න පුළුවන් ඒක නොගෙවා. කොහොමද ඒක කරන්නේ? දැන් උදාහරණයක් කියන්න x කියලා මේ කියන්නේ x කියලා දීපලක් තියෙනවා. ඒ x කියන දීපලේ ඉන්නවා කොටස්කාරයෝ දෙන්නේ. කවුද ඒ කොටස්කාරයෝ? AB. AB කියන කොටස්කාරයෝ දෙන්නේ. ඊට පස්සේ ඒ AB තමයි ෂෙයා හෝල්ඩර් නැත්නම් කොටස්කාරයෝ. ඒගොල්ලෝ විතරයි මේක ෆැමිලි කම්පැනි නැත්නම් පවුලට අයිති සමාගම වෙන කිසිම දෙයක් නැහැ. ඒගොල්ලෝ මේ දීපල ගත්තේ මූලිකවම සමාගමේ නමට. ඒක කරන්නේ මේ තමුන්ගේ ස්වාමි පුරුෂය භාර්යාව ළමයි නෑ එදෙන විතර වෙන කාටවත් නෑ. මොකද දැන් ඒගොල්ලෝ විකුණනවා. ඒගොල්ලෝ විකුණනකොට කියනවා මේක අපේ තියෙන කීර්ති නාමයක්. අපි ඒකට වෙනම මුදල් ඉල්ලන්නේ නෑ. දීපලේ වටිනාකම් විතරයි ඉල්ලන්නේ. ඕගොල්ලෝ කැමති නම් ගන්න. ඒතකොට පළවෙනි දේ ඒ අදාළ දීපල අපි තුමු 1 බිලියන් ඒ වගේ මුදලකට ගන්නවා නම් කීර්ති නාමයක් ලැබෙනවා නිකක්. මොකද අපි තුමු යම්කිසි හෝටලයක් ආශ්‍රිත කීර්ති නාමයක් හුඟක් වැදගත්. මොකද ඉඩමක් කියන්නේ තනි යකඩ ගොඩක් ගන්නවට වැඩිය මේකේ වටිනාකමක් තියෙනවා. මොකද කීර්ති නාමයක්. ඒත් දැන් මොකද්ද මේ වගේ ගනුදෙනු සිද්ධ කිරීමේදී ලැබෙන වාසිය? දැන් එතනදී වෙන්නේ මොකද්ද? තමුන්ට පුළුවන් ඒ මිලියන 40ක් මුද්දර ගාස්තු වෙනුවෙන් ගෙවීමට තියෙන වාසිය ලබා ගන්න. මම කියන කොහොමද සිද්ධ වෙන්නේ? දැන් මම කලින් කිව්වා ආකාර x තමයි ගොඩ නැග්. ඒකට ඒ අයිති හිමිකරු දෙන්නෙක් ඉන්නවා. ඒ කියන්නේ අයිතිකාරයෝ කියලා කියන්නේ සමාගමක් ගත්තාම පස්සේ සමාගමක හිමිකාරත්වය දරන්නේ සමාගමක් නෛතික පුද්ගලයෙක්ින්ද ඒ අදාළ සමාගමේ
කොටස් කරුවා සහ අධ්‍යක්ෂක කොටස් කරුවන් දෙන්න. ඒ දෙන්න කවුද? AB. එතකොට කවුද මේ අධ්‍යක්ෂකවරු? AT AB. එතකොට ඒගොල්ලෝ මේ අදාළ සමාගම විකුණනවා. විකුණනකොට මොනවද කරන්නේ? CD සල්ලි දීලා ගන්න. කවුද CD? ඒගොල්ලෝ තමයි දැන් ෂෙයා හෝල්ඩර්ස් එහෙම නැත්නම් කොටස් කරුවෝ වෙන්න යන්නේ. ඒගොල්ලෝ තමයි දැන් ඇවිල්ලා අධ්‍යක්ෂකවරු වෙලා. කොහොමද මේ ගනුදෙනුව සිද්ධ වෙන්නේ? මෙතනදී ඔප්පු ලිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද්ද සිද්ධ වෙන්නේ? share purchase agreement. මොකද්ද share purchase agreement කියන්නේ? ව්‍යාපාර කොටස් මිලදී ගැනීමේ ගිවිසුම. කොහොමද ඒක සිද්ධ වෙන්නේ? ඒකට ට්‍රයිපාර්ට් නැත්නම් පාර්ශව තුනක් ඉන්නවා. කවුද විකුණු? පළවෙනි එක සමාගම. දෙක කවුද? ඒ කොටස් කවුද? තුන කවුද? ඒ ගැනීමට බලාපොරොත්තු වෙන ගැනුම්කරු. ගැනුම්කරු කවුද? CD. එතකොට share purchase agreement එක නැත්නම් කොටස් මිලදී ගැනීමේ ගිවිසුමකට එළඹෙනවා. කොටස් එළඹීමේ මිලදී ගැනීමේ ගිවිසුමකට එළඹුණාන් පස්සේ සිද්ධ වෙන්නේ මොකද්ද? අදාළ ගනුදෙනුව සිද්ධ වෙන වෙලාවේදී තියෙනවා ෂෙයා හෝල්ඩර්ස්ලා නැත්නම් ඩිරෙක්ටර්ස්ලාගේ මීටිමක් තියලා ඒගොල්ලෝ සෙක්‍රටරි කියන්නේ සමාගමේ ලේකමුත් ඉන්නවා සටහන් කරගන්නවා මෙච්චර මුදලකට මේ කොටස් මිලදී ගන්නවා. එතකොට ඒ කියන්නේ බිල්ඩින් හැමදේම අයිති කාටද? ඒ සමාගම. සමාගම කියන්නේ කවුද? කොටස්කරු. ඒතර කොටස්කරුවන්ගේ කොටස් මිලදී ගැනීමේ හේතුව මත අර පුද්ගලෝ කවුද හිමිකාරත්වය ලබන්නේ? CD. එතකොට ඔප්පු ලිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද අපි තුමු X කියන හෝටලය දැන් AB විකුණනවා. මොනවද විකුණන්නේ? හෝටලේ විකිණීමක් නෙමෙයි වෙන්නේ, කොටස් විකිණීම. එතකොට කොටස් AB සතු කොටස් CD මිලදී ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් in English we will say C and D are stepping into the shoes of the A and B. A and B ගේ ඒ තත්ත්වයට ඒ දෙන්න පත් වෙනවා. එතකොට සාමාන්‍ය ප්‍රායෝගිකවම සිද්ධ වෙන්නේ shareholder නැත්නම් මේ කොටස්කරුවන්ගේ මීටිමක් නැත්නම් මේ කොටස්කරුවන්ගේ සහ අධ්‍යක්ෂකවරුන්ගේ මීටිමක් ඇති. එතකොට කොටස්කරුවන්ගේ සහ අධ්‍යක්ෂකවරුන්ගේ මීටිමට එන්නේ එකම පුද්ගලයා. කවුද එන්නේ? A සහ B. එතකොට ආරාධනයක් මත කැඳවනවා C and D. ඊට පස්සේ ලේකම්වරයා සටහන් කරගන්නවා විශේෂ රැස්වීමක් මේක A and B මේම කොටස් විකුණනවා. ඊට පස්සේ පළවෙනි එක ඒගොල්ලෝ කොටස් විකුණනවා. එතකොට ෂෙයා රෙජිස්ටර් එකේ ඒගොල්ලන්ගේ නම් ඒ ලෙජර් එකේ සටහන් කරගන්නවා. එදිනම A and B කරන්නේ මේ A and B පත් කරනවා C and D ව අධ්‍යක්ෂකවරු වශයෙන්. ඒතර C and D ව අධ්‍යක්ෂකවරුන් පත් වුණාන් පස්සේ A B දෙන්නම අසන. ඒ කාරණය ලියාපදිංචි කරනවා ඉඩම් රෙජිස්ටර් අජෙන්ඩා රෙජිස්ටර් සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යය. ඒක ප්‍රතිඵලයක් වශයෙන් මොකද්ද සිද්ධ වෙන්නේ? A සහ B සතු ව්‍යාපාර කොටස් මිලදී ගැනීමේ හේතුව මත X නැමැති හෝටලේ නැත්නම් ඒ සමාගමට අයිති හෝටලේ හිමිකාරත්වය ගන්නවා Y සහ C සහ D. ඇයි මෙවැනි දෙයක් අපි කරන්නේ? ඒ මුද්දර ගාස්තු අපිට පරිමාකටව ඒකේ වාසිය ලබා ගන්න පුළුවන්. මම අලින් කිව්වා වගේ ඒක බිලියනයක් වගේ මුදලක් නම් මිලියන 40ක ප්‍රමාණයක් පුළුවන් තමුන්ට you can save 40 million without paying as stamp duty. ඒක මම නැවතත් මේ මාතෘකාව කියන සමාගමක් සතුව පැවති දේපලක් එකී සමාගමේ කොටස්කරුවන් ඔවුන්ගේ කොටස් කිසියම් තැනැත්තෙකුට විකිණීමෙන් එකී කොටස්කරුවන් මිලදී ගැනීම හේතුව මත සමාගම සත්‍ය වෙනවා. දැන් මෙතනදී ප්‍රවේශම් විය යුතු දෙයක් තියෙනවා. ඕන විකුණුම්කරුවෙක් තමුන්ගේ ඒ ගණනය සිද්ධ කරන්න ඕන මොකක් කියන්න පුළුවන්. නමුත් තමුන් ප්‍රවේශම් විය යුතුයි. මොකද්ද කරන්න ඕනේ? සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ සොයා බලන්න ඕනේ අදාළ දේපලේ තියෙන වත්කම්, බැරකම්, ඊළඟ ශේෂපත්‍රය හොයලා බලන්න. ඊට අමතරව විශේෂයෙන්ම හොයලා බලන්න කරන්න ඕනේ due diligence. ඒ කියන්නේ due diligence කරන්නේ හොයලා බලන්න ඕනේ මේ සමාගමට එක වෙන බැරකම් තියනවාද, වගකීම් තියනවාද? මොකද යම් විදියකින් තමුන් ඒ කිසි දෙයක් නොසොයා බලන්නේ නැතුව ඒ අදාළ මේ සමාගම මෙලදී ගත්තොත් ඒ සමාගම ආශ්‍රිත තියෙන ඔක්කොම බැරකම් වගකීම් අපි උදාහරණයක් වශයෙන් සමාගම තමුන් මෙලදී ගමු අරන් ඒ හෝටලේ කරනවා. හෝටලේ කරන අතරතුර කිසියම් සේවකෙක් අවුරුදු ගානකට ඉස්සෙල්ලා අස් වෙලා දැන් ඒ සම්බන්ධයෙන් අභියාචන අධිකරණ නඩුවක් තියෙනවා. හදිසියේ නඩු වෙනවා.
එහෙම නැත්නම් EPF ETA අර්ථසාධක මුදල් ගෙවලා නැහැ. එතකොට පුළුවන් මහේස්ත්‍රාත් උසාවියේ නඩු දාන්න. කාටද නඩු දාන්න? වර්තමාන අයිතිකරු. නැත්නම් වර්තමාන අධ්‍යක්ෂක. ඒකෙන්ද ප්‍රවේශ සම්වියුත්තේ කාරණේදී එතන අපි විශේෂයෙන් ලබාගත යුතුයි the document of indemnity. ඒ කියන්නේ හානි පූර්ණ විය යුතු ගිවිසුමක් අත්සන් කරන්න ඕනේ. A සහ B C සහ D ට මේ කොටස් විකුණලා මේ හොටලේ වික්කා. නමුත් වික්ක දවසේ ඉඳන් වසර දෙකක වගේ කාලයක් කිසියම් වගකීමක් යමක් ලැබුණොත් ඒ වගකීම නැවතත් ANC බාර ගන්නවා. ඒක හුඟක් අවශ්‍ය දෙයක් ප්‍රවේශම් විය. ඒක අලුත් ක්‍රමයකට දේපල හිමිකාර ලබා ගන්න ක්‍රමය. ඊළඟ තමයි කිසියම් පුද්ගලයෙක් යම් කිසි දේපලක් බැංකුවට උගස් තියලා ඒ බැංකුව තියලා මුදල් නොගෙවීමේ හේතුව මත පරාටේ ක්‍රමයට දේපල විකිනවා. ඒ ආකාරයෙන්ුත් ලැබෙන හිමිකම් තියෙනවා. ඒක තමයි කියන්නේ පරාටේ බොහෝ දුරට සිද්ධ වෙන්නේ බැංකුවෙන්. එවැනි අවස්ථාවකදී කවුරුත් නැත්තම් බැංකුව අදාළ දේපල 1000ක් වැනි මිලදී ගැනීම සිද්ධ වෙනවා. නමුත් ඒ වගේ මිලදී ගැනීම ප්‍රශ්න මතුවලා තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතුවලා තියෙනවා බලංගුද කියන එක. නමුත් ඒක ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරලා තියෙනවා එවැනි රුපියල් 1000කට වගේ මුදලකට වාණිජ්‍ය බැංකුවක් මිලදී ගැනීම නිත්‍යානුකූලයි කියන කාරණය. ඊළඟ එක තමයි යම් කිසියම් නඩුවක අධිකරණ නියෝගයක් මත අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා විසින් පාර්ශ්ව කර ලබන පැවරීමේ ඔප්පුව. දැන් මේක සිද්ධ වෙන්නේ මෙන්න මේ ආකාරයෙන්. අපි තුමු දෙපාර්ශ්ව A සහ B විකිණීමේ ගිවිසුමට එකඟ වෙනවා. ඒතර විකිණීමේ ගිවිසුමට එකඟ වුණාන් එළඹෙනවා. විකිණීමේ ගිවිසුමට එළඹුණාන් පස්සේ ඒ විකිණීමේ ගිවිසුමේ පැහැදිලිව සඳහන් වෙනවා කොන්දේසියක් යම් කිසි ආකාරයක විකුණුම්කරු අදාළ දේපල පැවරීමට අපොසත් වුණොත් පුළුවන් ස්පෙસિෆික් පර්ෆෝමන්ස් එසේම ඉටු කරවා ගැනීම කියන දේ සිදු කරනවා. එතකොට A සහ B ගිවිසුමට එළඹුණා. A සල්ලි ගත්තා. B පොරොන්දු වුණා මිලදී ගන්න. නමුත් නියමිත කාල සීමාව B සූදානම් මිලදී ගන්න. A විකුණන්න. එතකොට A ට B ට පුළුවන් අධිකරණය ඇවිල්ලා නඩුවක් ඉදිරිපත් කරලා ඒ අධිකරණයේ මැදිහත්වම යුතුව ඒ මුද අවශ්‍යතාවය වුණ දේ මුදල අධිකරණයේ තැන්පත් කරලා අධිකරණයේ නියෝගයක් පතන්න මෙන්න මේ ආකාරයේ ගිවිසුමක් තියෙනවා දෙපාර්ශ්ව අතර. ඒ ගිවිසුමේ මෙන්න මේ ආකාරයේ කොන්දේසියක් තියෙනවා. ඒ කොන්දේසිය ඒ කියන පුද්ගලයා උල්ලංඝනය කරලා තියෙනවා. ඒ අනුව මම ඉල්ලා සිටින අධිකරණයේ නියෝගයක් එක ඒ කියන පුද්ගලයාට බලකරන්න අදාළ ඔප්පුව මට පවරන්න කියලා මම සල්ලි ගෙවන්න ලෑස්ති. B එහෙම නැත්නම් විකල්ප වශයෙන් මෙම අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා නියෝග කරන්න මට මගේ නමට නැත්නම් මගේ වාසියට ඔප්පුවක් ගෙන් පවරන්න. ඊළඟ එක තමයි මම කලින් කිව්ව ආකාරයේ කිසියම් අවස්ථාවක යම් තැනැත්තෙකු රුපියල් මිලියන බූදල් කිරීමට තරම් නැති දේපලක් පවරලා මියනවා. එතකොට ඒක තමයි සිවිල් නඩු විධාන සංග්‍රහය 540 වෙනි වගන්තියේ පැහැදිලිව කියලා තියෙනවා. යම් කිසි පුද්ගලයෙක් මිලියන 4කට වැඩි දේපලක් තියලා මේ ගියොත් තමයි බූදල් නඩුව පැවරන්න ඕනේ. එහෙම නැති අවස්ථාවක මම අර හිමිකරුගේ රක්ෂණය ගැන කිව්ව ආකාරයට අදාළ පුද්ගලයන්ට පුළුවන් මේ දේපල සම්බන්ධව ප්‍රකාශ කරන්න. මම නැවතත් කියන්නේ කාල සීමාවෙන් දක්වාපස්සේ මම සෑහෙන ලබා දුන් කාල සීමාවට ටික සෑහෙන කාලයක් ලබාගෙන තියෙනවා. සම්පූර්ණ කියන්නේ මූලික දේ කියන්නේ දැන් මම මෙච්චර වෙලා සාකච්ඡා කළේ යම් කිසි සේවාදායකයෙක් යම් කිසි නීතිඥවරයෙකු නොතාරිස්වරයෙකුට හෝ නොතාරිස්වරයෙකුට ඔප්පුවක් පරීක්ෂා කිරීම සඳහා දෙනු ලැබුව අවස්ථාවක කළ යුතු දේ මොනවාද කියන එක දැන් මම මෙච්චරලා සාකච්ඡා කළේ ඒ අදාළ ඔප්පුව ඒ සේවාදායකයට ලබා දෙන ඔප්පුව මෙන්න මේ ආකාරයෙන් ආකාර 12කින් යුත් ඔප්පුවක් වෙන්න පුළුවන්. එක සින්නක්කර ඔප්පුවක් වෙන්න පුළුවන්. දෙක ත්‍යාග ඔප්පුවක් වෙන්න පුළුවන්. තුන නැසී ගිය තැනැත්තෙක්ගේ උරුමයෙන් ලැබිච්ච ඔප්පුවක් වෙන්න පුළුවන්. හතර කාලාවරෝධි හෝ ප්‍රකාශන ඔප්පුවකින් ලැබිච්ච ඔප්පුවක් වෙන්න පුළුවන්. පහ පුද්ගලික හෝ වෙන්දේසිකින් ලබාගත් ඔප්පුවක් වෙන්න පුළුවන්. හය
ජාතික නිවාස කොමසාරිස්සෝ ජාතික නිවාස සංවර්ධන අධිකාරීන් දෙන්න ලැබූ උපුවක් ප්‍රධානයක් වෙන්න පුළුවන්. ඊළඟ එක බෙදුම් නඩුවකින් ලැබුණු අවසාන තීන්දුවක් ප්‍රකාශයක් වෙන්න පුළුවන්. 8 අධිකරණ මැදිහත් වීමකින් තොරව පාර්ශ්වයක් අතර ඇතුළු එළමුණු සමගි බෙදුම් ඔප්පුවකින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමාගම සතුව දේවලක් ඒ සමාගමේ කොටස්කරුවන් උන්ගේ කොටස් යම් කිසි තැනකට විකිණීමෙන් ඒ කොටස් සමාගම මිලදී ගැනීම හේතුව මත සමාගම සත් දේපල කොටස්කරුවන් හිමි වෙච්ච දේපලක් වෙන්න පුළුවන්. 10 යම් කිසි තැනැත්තෙක්ගේ දේපලක් වාණිජ්‍ය බැංකුවට උගස් කළ පසු ඒ දේපල උගස් මුදල නොගෙවීම හේතුව මත පරාට ක්‍රමයට දේපල විකුණා දේපල බැංකුවට සින්නවීම මත අදාළ දේපල බැංකුව මිලදීගත වෙන්න පුළුවන්. දැන් කිසියම් නඩුවක අධිකරණ නියෝගයක් මත අධිකරණ රෙජිස්ට්‍රාර් විසින් පාර්ශ්වණය කරන ලබන පැවරීම අවසාන වශයෙන් මිලියන 4කට දේපලක් සම්බන්ධව කරන ලබන ප්‍රකාශන ඔප්පුව. ස්තුතියි ඔබතුමාට. Thank you very much. Actually, we appreciate your assistance this time because having very busy schedule, we know you are an active practitioner and well-known and efficient, capable senior lawyer profession. So, sir, thank you very much on behalf of Sampata Lawyers Association. Okay, thank you very much. තාරක මම හිතන්නේ එතුමාගේ දේශනාවේ ඇතුලේ අපිට ඉගෙන ගන්න අලුත් දේවල් ඉතාමත්ම විශාල ප්‍රමාණයක් කරුණු ලැබිලා තිබුණා. ඉතින් ඇත්තටම අපි ස්තුතිය එතුමාට පළ කළ යුතුමයි. මම හිතන්නේ දැන් අපිට මේ වෙනකොට අපිට ගැටලු ප්‍රශ්න කීපයක් අපේ ප්‍රේක්ෂකයෝ යොමු කරලා තියෙනවා. මෙතුමාගේ මේ දේශනාවත් එක්ක සාකච්ඡාවත් එක්ක පැනනගුණු මම හිතන්නේ අපිට ඉඩකඩ වේලාවක් තියෙනවද ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න? මම හිතන්නේ එතුමා සූදානම් ඉන්නවා. ඔයගොල්ලන්ට ඉඩ තියෙනවා as long as you are තරංග යොමු කරන්න. හරි. දැන් මම හිතන්නේ දැන් එතුමාගේ සාකච්ඡාවේදී මතුවෙච්ච එක කාරණාවක් තමයි හිමිකම් සහතික සම්බන්ධ කාරණාවක් ගැන කතා කරා. සහ ඒත් එක්කම දැන් කිසියම් ආකාරයක දේපලක් කෙනෙක් කිසියම් පුද්ගලයෙක්ගේ දේපලක උරුමකාර භාවයේදී නැත්නම් බූදල් නඩුවක් ගිය අවස්ථාවකදී එතුමා අපට පැහැදිලි කරා පොල්මහක්කාර සහතිකය සහ අඩ්මිනිස්ට්‍රාසි පොල්මහක්කාර ඔප්පුව සහ අඩ්මිනිස්ට්‍රාරක පැවරුම් කරේ සම්බන්ධව. දැන් ඇත්තටම අපිට දෙන ගැටලුවක් තමයි දැන් සාමාන්‍ය ඔප්පුවක් තියෙන ඉඩමක නම් අඩ්මිනිස්ට්‍රාසි පැවරුම් කරයක් ලියාපදිංචි කරන්න පුළුවන් සහ පොල්මහක්කාර ඔප්පුවක් ලියාපදිංචි කරන්න පුළුවන්. නමුත් හිමිකම් සහතිකයක එවැනි ඔප්පුවක් ලියාපදිංචි කරන්න අවශ්‍ය කරන ආකෘති අවශ්‍ය කරන විධිවිධාන අපිට දකින්න හම්බෙන්නේ නැහැ. දැන් මේ වගේ අවස්ථාවක අපිට කරන්න පුළුවන් නීතියේ තියෙන ප්‍රතිකර්ම මොනවද? මේ කියන්නේ දැන් මේ හිමිකම් සාධක හිමිකම් සාධක කියන ප්‍රොසෙස් සෑහෙන ගැටලුවක්. ඒ සම්බන්ධයෙන් මෑතකදී අධිකරණ නැමැතුමා කොමිසමකට පස් කරලා තියෙනවා. මේ ගැටලුව මෙවකට දැනට ඔබතුමා කියන ආකාරයට කිසි ප්‍රතිපාදනයක් නැහැ. ඒකට අපිට විකල්ප ක්‍රමවේදයක් හෝ අපිට ප්‍රතිකර්මයක් නැති බව තමයි අපිට කියන්න තියෙන්නේ. ඒ වගේම හිතන්නේ රෙජිස්ටර් ජනරල් කතා කරලා මම හිතන්නේ මේ හිමිකාරත්වයේ සම්බන්ධව දැන් පැවරීමක් ලැබුණේ උල්මන්කාර ඔප්පුවකින් අඩ්මිනිස්ට්‍රාටිව් එවැනි දෙයක් අනිවාර්යෙන් ව්‍යාපාර කියලා හැකියි. හිමිකාරත්වය ලැබෙන උත්තර. හොඳයි. උත්තරක. ඊළඟ ප්‍රශ්නය. තව ගැටලුවක් තමයි දැන් ඔබතුමා පැහැදිලි කරා මේ ගැනුම්කරුගේ රක්ෂණය කියලා සංකල්පයක් ගැන. බයස් ඉන්ෂුරන්ස් පොලිසි. දැන් මේ ගැනුම්කරුගේ රක්ෂණය එක් වාරයක් පමණක් තමයි රක්ෂණ මාර්ගය ගෙවන්න තියෙන්නේ. මේකේ කාලය කොච්චරක්ද? නැත්නම් මේකේ කොච්චර කාලයක් කොච්චර දුරට මේ රක්ෂණය බලන් දෙනවද? කාල සීමාවක් නැහැ. අදාළ ගැනුම්කරු ඒ දේපලේ හිමිකාරකේ ගණනකාරකේ බලන් යම් දවසක ඒ පුද්ගලයා ඒ දේපල විකුණනවාද ඒ අවස්ථාවේදී නව ගැනුම්කරු පැහැදිලි. ඉතාමත් පැහැදිලි. බොහොම ස්තුතියි ඒ සම්බන්ධයෙන්. තාරක ඔබට කිසියම් මාර්ග ගැටලු තියෙනවද සම්බන්ධයෙන්? ප්‍රශ්නයක් තියෙනවා තරංග. තෑගි ඔප්පුවක
ජීවිත මුක්ති ලාභියා ජීවිත මුක්ති ලාභියා කිසියම් අවස්ථාවක එහි සාක්ෂිකරු හැටියට එහි කිසියම් අයිතිවාසිකම් එරෙහිව යම් ක්‍රියාත්මක සිද්ධ වෙනවද කියලා ප්‍රශ්නයක්. conflict of interest. දැන් ත්‍යාග උපයෝග පාර්ශ්ව කරන දෙදෙනෙක් ඉන්නේ සමහරලා දෙදෙනෙක් ඉන්නේ දැන් විශේෂයෙන් ත්‍යාග උපයෝග අත්සන් කරන අවස්ථාවේ ත්‍යාග දීමනා කියන අනිවාර්ය අත්සන් කළ යුතුයි ත්‍යාග ලැබෙනවා අත්සන් කරනවා. නමුත් ඒ ත්‍යාග ලැබුණු තාක්ෂිකරුවෙක් අත්සන් කර ලැබුම් කරුවෙක් වශයෙන් අත්සන් කළා නීතිය හැම නිති පිළිගැනීමක් නැහැ. ත්‍යාගක තියෙන මූලික සංකල්පය ඔක්කොම ඇනෙක්සප් ඒක පිළිඅරගෙන නැහැ. ඒක අනිවාර්යයෙන්ම බලන්න ඕන පොඩපත් වෙනවා. හොඳයි ප්‍රශ්නයක් දිනවල දකින්න ප්‍රශ්නයක් මේ හිමිකම් සහතික සම්බන්ධයෙන් පර්චේස් 10ක ඉඩම සහ සංඥා දෙන්නම ඊමට අදහස් කරනවා. දෙන්නම මුදල් යෙදීමට අදහස් කරන ක්ලියන ආකාරයෙන් හිමිකම් සහතික ක්‍රියාත්මක කරන වේදේ නිසා ඒ දෙදෙනාගේම නමට ගැටලු සහගත තත්ත්වයක් ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා. විශේෂයෙන් ප්‍රාදේශීය සභා පළාත් පාලන ආයතන පර්චේස් 5කට අනුමැතිය ලබා කොටස් කිරීම. මෙවැනි අවස්ථාවක කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ? මට ප්‍රශ්නේ පැහැදිලි වෙනවා. බිරිඳ සහ සැමියා මුදල් යොදවලා පර්චේස් 10ක ඉඩමක් මිලට ගන්න උත්සාහ කරනවා. මේක මේ දෙන්නගේම නමට ඔප්පු ලියා ගන්න ඕනේ. නමුත් හිමිකම් සහතිකයක් තමයි ඒ ඉඩම සම්බන්ධයෙන් පෙර අයිතිකරුට ලැබිලා තියෙන්නේ. එතකොට දැන් හිමිකම් සහතික සමවේදය ගත්තහම හිමිකම් අර පර්චේස් 10 වෙන් කරලා තමයි මිලට ගැනීම කටයුත්ත සිද්ධ කළ යුත්තේ. නමුත් මේ අවස්ථාවේදී දැන් පර්චේස් පාර්ටියට ප්‍රාදේශීය සභාවෙන් අනුමැතිය ලබා නොදෙන නිසා මේ අවස්ථාව කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. දැන් මම කලින් කිව්ව ආකාරයට හිමිකම් සහතික පිළිබඳව සෑහෙන තියෙනවා මේකට ගැටලුවක්. මොකද ඒ හිමිකම් සහතිකයක් කරන්න බෑ නොබෙදු දේපලක් ආශ්‍රිතව. විශේෂයෙන්ම දෙන්නේගේ නමට බෑ. ඒක යම් විදියකින් අදාළ දේපල හිමිකම් සහතිකයේ බවට පත් වෙන ඉස්සෙල්ලා තිබිච්ච දේපලක් නේ. පළවෙනි වතාවට හිමිකම් සහතිකයක් ඉදිරිපත් කරනවා. එවැනි අවස්ථාවක දෙන්නේගේ නම ඉදිරිපත් කරන්න පුළුවන්. මෙවැනි අවස්ථාවක එවැනි දෙයක් කරන්න බෑ. There's a big lacuna in the law. It will be sorted out very soon. The committee has been appointed. Okay. Thank you sir. තරංග වෙන ප්‍රශ්න තියෙනවා. උතරත ප්‍රශ්නයක් දැන් මේ වෙලාවේ අපිට ප්‍රශ්නයක් ලැබිලා තියෙනවා. ඒ තමයි කිසියම් අවස්ථාවක ණයෝකස්කරයක් තියෙනවා යම් කාලයකට මේ අපි ප්‍රශ්න ඔබ කරලා තියෙනවා නම් යම් ණයෝකස්කරයක් තියෙනවා කිසියම් ගනුදෙනුවක ඉතා පැරණි ණයෝකස්කරයක්. දැන් ඒ ණයෝකස්කරය නිදහස් කරලා නැහැ. එයින් පස්සේ මේ වෙනකොට ඒ දේපල සම්බන්ධ ගනුදෙනු කීපයක් අතින් අත දේපල මාරුලා තියෙනවා. දැන් වර්තමානයේ මේ මිලදී ගන්න හදන දැන් විකුණන්න හදන පුද්ගලයාට අර ණයෝකස්කරයේ ණය හිමියාව සොයා ගන්නත් විදිහක් නැහැ. අවුරුදු 10කට 15කට පෙර ගනුදෙනුවක්. දැන් එවැනි අවස්ථාවක ගන්න පුළුවන් ප්‍රායෝගික විසඳුම මොකක්ද කියලා අපෙන් අහනවා. දැන් ඒ අදාළ ණයෝකස්කරයේ කවුද ඒ උගතට පාත්‍ර වෙච්ච පුද්ගලයා? ඒ යම් කිසි විදියකින් ඒ අදාළ ණය දුන්නත් නැත්නම් මම කලින් කිව්ව ආකාරයට කියන්නේ ණය දෙන අනිවාර්යයෙන්ම ආයතනයේ පැවැත්ම. එතකොට අපිට බලන්න පුළුවන් ඒ අදාළ ආයතනයේ ඒ මුදල ගෙවලා තියෙනවා නේද? ඒක විශේෂයෙන් ප්‍රධාන කාලාවුරුදු පන්තියේ අවුරුදු 10කට අනිවාර්යයෙන්ම මොකද ඒක කාලාවුරුද්දට යටත්. නමුත් සෑහෙන කාලයක් තියෙන එකම විකල්පය අදාළ දේපල මිලදී ගැනීමට පෙර වර්තමාන විපණන මාර්ගයේ අමුඩ පුළුවන් ප්‍රකාශන ව්‍යාපෘති කරනවා. එනම් නම් කියන පුළුවන් මෙන්න මේ ආකාරයට
ඒ උගස පූර්වගාමීන් විසින් නිසි ලෙස ගෙවලා අවසන් එනු මම වගකීම මේ පුද්ගලයා බාරගෙන උතුමන්ට ඉස්සෙල්ලා අදාළ උගස මේ ගෙවලා තියෙනවා ඒ ඩෙක්ලරේෂන් එක ප්‍රකාශනයක් පටන් කරනවා. උතරක් අපට පණිඩ කීපයක් ලැබිලා තියෙනවා. මම කැමතිට කලින් තවත් කරුණක් දැනගන්න අපේ දේශතුමාගෙන්. ඒ තමයි දැන් ඉඩම් කැබලි කිරීම තේ සහ පොල් ඉඩම් කැබලි කිරීම සම්බන්ධ නීතිය සම්බන්ධව. ඇත්තට 2005 සංශෝධිත පනත විදිහට නම් හෙක්ටයාර් 4කට වැඩි දේපලක් කැබලි කිරීම සම්බන්ධයෙන් තමයි මේ නීතිය අදාළ වෙන්නේ. නමුත් ලංකාවේ අපි ප්‍රායෝගිකව දැන් අපි ඊට අඩු දේපලක් වුණත් දේපලක් සම්බන්ධයෙන් ඔප්පුවක් ලියාපදිංචි කරන්න ගියත් ප්‍රායෝගිකව සමහර අවස්ථාවලදී ඉඩම් කන්තෝරු වලින් මේ ඔප්පු ප්‍රතික්ෂේප කරන අවස්ථා අපි දැකලා තියෙනවා. ඒ නිසා දැන් මම දැනගන්න කැමතියි ඔබතුමාගෙන් මේ සම්බන්ධ විධිමත් නීතිය මොකක්ද? මේ සම්බන්ධ ප්‍රායෝගික තියෙන තත්ත්වය මොකක්ද? ඔව් මේක තමයි මේක ඇවිල්ලා ෆ්‍රැග්මන්ටේෂන් විශේෂයෙන් මුල් ත්‍රිකෝණය. දැන් කුලිය අපි කියලාවත ඒ දාල ප්‍රදේශ කිසිම ඔප්පුවක් ව්‍යාපෘති කරන්නේ නැහැ. ඒ ෆ්‍රැග්මන්ටේෂන් බෝඩ් එකේ අනුමැතියෙන් තොරව. අනිතක විවිධාකාර සමාචාර ක්‍රියාවන් සිදුවෙන නිසා ගිය රජයේ කාලේ පවා එවැනි කට්ටි කොටස් කිරීම සම්පූර්ණයෙන්ම තානම් කළා. නීතිමය තත්ත්වයේ යම්කිසි ආරෝචාගත තත්ත්වයක් තියෙනවා මම පිළිගන්නවා. නමුත් කළ යුතු දේ කිසියම් ඔප්පුවක් තමුන්ගේ සේවාදායක ඇවිල්ලා ඒ ආකාරයෙන් කැබලි කිරීමට හෝ කැබලි කරන ලැබු ඔප්පුවක් ලියාපදිංචි සඳහා ලැබිච්ච කියන්නේ ඔප්පු තෙරපු පරිශාකින් ආපු වෙලාවේදී කළ යුත්තේ අනිවාර්යයෙන්ම ඒ ෆ්‍රැග්මන්ටේෂන් බෝඩ් එකේ අනුමැතිය ලබා. එවැනි අනුමැතියකින් තොරව කිසිම ඔප්පුවක් ලියන්න එපා. කිසිම ලියාපදිංචි කිරීමේ කාර්යය එවැනි ඔප්පු ලියාපදිංචි කරන්නේ නැහැ. තව අපි සාරක අපිට දැන් තව මේ ප්‍රශ්නයක් ලැබිලා තියෙනවා. අපේ ඒ ගැටලුව තමයි කිසියම් නොතාරිස්වරයෙක් තමන් පාර්ශ්වකාරයෙක් නොවන තමන්ගේ පවුලේ ඔප්පුවක් ඔහුට ඔයාට සහතික කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නය අහලා තියෙනවා. ඔව්. ලෝකෙ තියෙනවා නොතාරිස් සාක්ෂියක් එක 17 වගාවේ පැහැදිලි වෙනවා. මම පිළිගන්නවා බාල පුද්ගලයා නීති විරෝධයක් කරන්නේ නැහැ. නමුත් කියන්නේ ඒ ස්වභාවය අපි විකුණුම් කියන්නේ සාමාන්‍ය ත්‍යාග ප්‍රතිෂ්ඨාපිත ගණනුවක් තිබෙන්නේ නැහැ. ඒකෙන් ප්‍රශ්නයක් නැහැ. එහෙම නැති ගණනුවක් ආශ්‍රිත මග හරින නීතිමය වශයෙන් there is no buying law. You are indirectly having a connection. There's nothing wrong. Because section 31 paragraph 17 categorically states if you have any vested interest you can't do. In this instance nothing as long as there's no conflict. Okay. Very much thanks. Okay. තාරක තව ගැටලු තියෙනවද අපිට? මට නම් ඉදිරිපත් කළා නැහැ. තව ගැටලු අපිට පාඩම් කීපයක් ලැබිලා තියෙනවා. තාරක අපෙන් ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඔව්. ණය උකස්කරයක් තිබියදී ඒ උකස්කර යටත්ව තෑගි ඔප්පුවක් ලියන්න පුළුවන්ද සහ ඒ ලියන විධිවිධාන කොහොමද කියන කාරණාව සම්බන්ධව. දැන් ණය උගස්කරයක් තියදී ඒකත් ඇවිල්ලා කලින් කිව්ව ආකාරයට දැන් මේ ණය උගස්කරයේ ණය දෙන ආයතන බැංකුවක් නම් ඒ අදාළ ණය තියෙන්නේ ඒ අදාළ පුද්ගලයාගේ වත්කම් එම නැත්නම් එතුමා ඒ අදාළ පුද්ගලයාගේ තියෙන මේ ආර්ථික තත්ත්වය අනුව ඒකින්ද වඩාත් සුදුසු දෙයක් තමයි එවැනි ඔප්පුවක් ලියන අවස්ථාවකදී විශේෂයෙන් ණය දෙන ආයතනයක් නම් ඒ බැංකුවට දැනුම් දීලා එවැනි කාරණයක් සිදු කිරීම. නමුත් යම්කිසි ආකාරයකින් එවැනි ගනුදෙනුවක් ඒ අදාළ බැංකුව කියන්නේ වංචනිකව නැත්නම් අදාළ බැංකුව අපහසුතාවයට පත් කරනවා නම් එවැනි දෙයක් සිදු නොකළ යුතුයි. නමුත් නීතියෙන් කිසිම මේ කියන්නේ අවේරතාවයක් නැහැ යම් දේපලක් උගසකට යටත්ව තෑගි කිරීම සම්බන්ධ.
තරංග තව ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා. ඔව්. මම කියවනම් ප්‍රශ්න තෑගි ඔප්පු වල වටිනාකම දැනීමේදී वर्ष 1980 වටිනාකම ගැනීම විට ඔප්පුව ලියාපදිංචුවද පසුව එකී වටිනාකම පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට අවස්ථාවේදී වර්තමාන වෙළඳ කළ වටිනාකම නැති නිසා ප්‍රතික්ෂේප කළ හැකිද? ත්‍යාග ත්‍යාග ඔප්පුව ආශ්‍රිත වන පැහැදිලිවම මුදල් පනක සඳහන් කරලා තියෙනවා 1977 වටිනාකම තමයි සාමාන්‍යයෙන් ලබන්නේ යම් කිසි දේපලක අනිකාරත්වය ලැබුණේ 1977කට කලින් නම් එතකොට 1977 වටිනාකම ඊට පස්සේ එදා ඉඳන් අද වෙනතුරු අදාළ දේපලක සිද්ධ කරපු වැඩි දියුණු කිරීම තමයි වටිනාකම කියන්නේ. නමුත් 1980 බෞද්ධකට කරන්නේ වෙළඳ වටිනාකම බලන්නේ වැඩි දියුණු කිරීම පමණයි. ඒක පළාත් පාලන ආයතනය මම කියන්න අකමැති කිසිම නීතියක් කියන්නේ නීති ආකාරව සිද්ධ කරන්නේ හේතුව ඒ පළාත් පාලන ආයතනවල වටිනාකම taxate කරන කිසිම taxate කරු වෙන්නේ නැහැ. නිසි සූචකම් ඇති පුද්ගලෝ නැහැ. ඒකෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ. නමුත් නියම නීතිය ඒ විශේෂයෙන් තෑගි ඔප්පු සම්බන්ධව එකී දේපල අගනා ප්‍රතිෂ්ඨාවර නොපැරවීමක් සිද්ධ නිසා කළ යුතු දේ තමයි අදාළ දේපල ලැබිච්ච කාලේ මොකද්ද වටිනාකම ඊට පස්සේ ඒ දේපලට සිදු කර ලැබූ වැඩි දියුණු කිරීම ඒ දෙක එකතු කරලා තමයි මුදල් ගාස්තු ගණනය කළ යුත්තේ. සර් තව ප්‍රශ්නයක් යොමු වෙලා තිනවා මේකත් තෑගි ඔප්පු අවලංගු කිරීමට අදාළ කාරණාවක්. 2017 අංක 5 දරන පනතට පෙර පසුගිය කාලයේ වාර්තා වූ අභියාචනාධිකරණ නඩු තීන්දුව පදනම් කරගෙන ප්‍රකාශන ඔප්පුවක් මගින් තෑගි ඔප්පුවක් අවලංගු කර ඇති අවස්ථාවක මුල් තෑගි ඔප්පුවේ හිමිකමට කුමක් වෙලා වෙනවද කියලා අහලා තියෙනවා. නෑ දැන් වැඩේ තියෙන්නේ දැන් ප්‍රශ්නේ මත කරපින්ද මම කියන්න ආందోලනාත්මක නඩු තීන්දුව දෙකක් තියෙනවා. ඒ පළවෙනි නඩු තීන්දුව තමයි CA 535/95/99F DD Mangalika එදිරිව සුමනාවති ඊළඟට දෙවෙනි නඩු තීන්දුව තමයි SC appeal 68/2010 මේ මැදුම versus එක. දැන් මෙතන සිද්ධ වෙච්ච දේ තමයි මම ප්‍රශ්නෙට අවශ්‍ය දෙයක් නෙමෙයි මම ටිකක් පැහැදිලි කරන්න. මොකද මෙතෙක් තිබිච්ච වසර 100කට අධික කාලයක් තිබිච්ච නීති සිද්ධාන්ත අනුව කිසිම අවලංගු කළ නොහැකි ස්ථිර තෑග්ගක් අවලංගු කරන්න බෑ අධිකරණ ක්‍රියාවලියකින් තොරව. නමුත් මේ මංගලිකා වෙන මේ එදිරිව සුමනාවතිකේ නඩුවේදී සිද්ධ වෙච්ච දේ තමයි කිසියම් පාර්ශවයක් කියන්නේ කළුතර පදිංචි පුද්ගලයෝ ඒගොල්ලෝ කියන්නේ දෙමව්පියන්ට කියන්නේ සෑහෙන බලවත් අකෘතඥතාවයෙන් කටයුතු කළා. ඒ ප්‍රතිඵලයක් වශයෙන් ගියා නොතාරිස්වරයෙක් ගාවට නඩුවක්. ඒදී නොතාරිස්වරයා කරපු දේ තමයි නෑ නඩු දාන්න අවශ්‍ය වෙන්නේ නෑ මේක පුළුවන් ප්‍රකාශන ඔප්පුවකින් අවලංගු. ප්‍රකාශන ඔප්පුවකින් අවලංගු කරා. ඒ අවලංගු කළාන් පස්සේ වෙච්ච අකෘතඥතාවයේ කොයිතරම් බලවත්ද කිව්වොත් ඒ නඩුකාරයෝ පවා ඒ වෙලාවේ නීතිය තැලකීමට අමතරව මනුස්සත්වය සල්පනා කරලා කිව්වා ඔව් මේ ඔප්පුව මේ කියන්නේ අවලංගු කරපු ඔප්පුව නීතියට පටහැනි කරපු ඔප්පුවක් බවට තමයි පුතා ගියේ ප්‍රකාශන ලබා. ඒක ප්‍රතික්ෂේප කළා. ඊට පස්සේ ඒ සම්බන්ධව අභියාචනයක් ඉදිරිපත් කළා. ඒ අභියාචන ප්‍රතික්ෂේප වුණා. ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒක ප්‍රතික්ෂේප වුණා. ඒ නඩුව තියෙන අතරතුර තමයි මේ මැදුම versus මේ මැදුම නඩුව ආවේ. එතන සිද්ධුනේ ඒක ඇවිල්ලා ගල්කිස්ස උසාවියේ නඩුවක්. ඒකත් අභියාචනාධිකරණ කළා. ඒකේ අනිත් විදියට. ඒ කියන්නේ පරණ නීති සිද්ධාන්ත වලට යමින් කිව්වා නෑ මේක අනිවාර්යයෙන්ම අධිකරණ ක්‍රියාවලියකින් කරන්න බෑ. ඒතකොට ඔය කාලවකවානුව තුල එතකොට ප්‍රශ්නයක් තිබ්බා. ඒ හින්දා ඒ කාලවකවානුව තුල යම්කිසි ආකාරයකින් ඒ ඔප්පුව අවලංගු කළා නම් ඒක නීතිය ක්‍රියාත්මක වීමේ බලංගු ඔප්පුව බවට පත් වෙනවා. මොකද in short in English we say there was a lacuna in the law. So you have to give the benefit because they due to contradict judgment issued by courts. One Supreme Court judgment says yes you can without intervention of court. Other one says no. Now the matter is resolved. Answer to your question is well benefit of the doubt has to be given. Thank you sir. Taranga මේක ඇත්තටම ප්‍රායෝගික ප්‍රශ්නයක්. ඇත්තටම දැන්
තියෙන තත්ත්වයක් තමයි අපි නොතාරස්වර විදිහට අපි දැන් ඇත්තටම නාගරිකව ජීවත් වෙන්නේ සහ අපිට අපි ගාවට ඔප්පු ලියන්න එන්නේ 0 දෙනාම අපි 100%ක් අඳුරන අය නෙමෙයි. දැන් ඇත්තටම ඔප්පුවේ අපි සහතිකයේදී සාක්ෂිකරුවෝ දෙන්න ආපුවාම බොහෝ හුඟක් වෙලාවදී කියන්නේ වැඩි වශයෙන් සිද්ධ වෙන්නේ ඔප්පුවක් ලියන පාර්ශවකාරයෝ දෙන්න එක් පාර්ශව දැන් තෑගි ඔප්පුවක් නම් පාර්ශවකාරයෝ දෙන්නම නැත්නම් සින්නක්කර ඔප්පුවක දුනත් අපි අඳුරන කට්ටිය අපි ගාවට එනවා තමයි. නමුත් එන සාක්ෂිකාරයෝ හැම කෙනෙක්ම අපි ඉතා හොඳින් අඳුරන අපි පෞද්ගලිකව දන්න අඳුරන්නේ නෙමෙයි. ඒ වෙන අවස්ථාවලදී අපි කරන්නේ අපේ ඒ අයගේ හැඳුනුම්පත් ජාති හැඳුනුම්පත පරීක්ෂා කරනවා. අපි එයාගේ ජාති හැඳුනුම්පතේ අපි නොදන්න අය නම් අපි ජාති හැඳුනුම්පතේ පිටපතක් අපි ළඟ තියාගන්නවා. දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි සර් දැන් ඒ වගේ අනන්‍යතාවයේ හඳුනා ගැනීම කියන කාරණාව මේ නොතර සත්‍ය අපිට තියෙන විදිහට මා හොඳින් දන්නා හඳුනන මා හොඳින් දන්නා මේ සාක්ෂිකාරයෝ කියලා අපි සහතික සටහන් කරනවා. එතකොට එහෙම හැඳුනුම්පත පරීක්ෂා කරලා එහි පිටපතක් අපි ළඟ තියාගෙන ඒ ආකාරයෙන් මොකද ඇත්තටම එහෙම නැතුව අපි දන්න සාක්ෂිකාරයෝම විතරක්ම අස්සංකට ගියොත් එහෙම මේ කියන්නේ ගැටලු කොට මොන සිද්ධ වෙනවා. මම දැනගන්න කැමතියි ඔබතුමාගෙන් ඒ තියෙන ප්‍රායෝගික තත්ත්වය මොකක්ද? සහ ඒක නීත්‍යානුකූලව එක නීති විරෝධීයක්ද ඒක? දැන් නොතාරි සාක්ෂි අමාත්‍ය විධිවිධාන අනුව යම් කිසි අත්‍යවශ්‍ය අපේ සාතික කරන අවස්ථාවක අපි අනිවාර්යයෙන්ම අනුගමනය කරන ක්‍රියාව තමයි එක්කෝ ඒ අදාළ පුද්ගලයා කියන්නේ විකුණුම් කරුවන් නැත්නම් සාක්ෂිකරණය and බෝධිරට ප්‍රායෝගිකව සිද්ධ වෙන්නේ අපි අපේක්ෂෙන් අපි කාර්යාලයේ වැඩ කරන අපේ දෙන්නෙක්ට අපි තමයි සයින් කරන්නේ. ඒක තමයි තියෙන බාහිර බෝධිරට විකුණුම් කරුව අපි අඳුරන්නේ අපේ සේවා ගැනීම. ඒද අපි සාමාන්‍යයෙන් කලේ අප දැන් සඳහන් කළ ආකාරයේ අපි සාක්ෂිකරු දෙන්නේ ඒ අඳුනා ගැනීම සඳහා කලේ පොදු ආකාරයේ හඳුන්වපත් පාස්පෝර්ට් එමත්නම් ඩ්‍රයිවිං ලයිසන්ස් විදුලි බලපත්‍ර ගන්න සඳහන් කළේ. නමුත් මේ ප්‍රශ්නේ නම් දුන සමතේටපත් වෙන කලින් කිව්ව ආකාරයට 55 ඒ කියන්නේ KVS ඒකෙන්දර පන්තිලා KVS තහනම ඊට පස්සේ අන්තිමට සම්බන්ධව ඒකම ත්‍යාගී ඔප්පු අවලං කිරීම සම්බන්ධව 55 සම්බන්ධව සභාපති ඒක අවසාන වශයෙන් හදලා දැන්ටම කැබිනට් එකට ඉදිරිපත් කරලා ඉවරයි. ඒකෙන්ද වඩාත්ම ඉක්මනට ඒ ප්‍රශ්න විසඳෙනවා. අපි යෝජනා කරපු සංශෝධනය තමයි එතනදී විකුණුම් කරු නෙමෙයි අදාළ පාර්ශවයෙන් එක් පාර්ශවයක්. දැන් තමුන් විකුණුම් කරු අඳුරන්නේ නැත්නම් ගැනුම් කරු අනිවාර්යෙන් දෙන්නගේ කියන තමුන්ගේ සේවාදායකයෙක් වෙන්න එපා. ඒකෙන්ද තමුන් ඔප්පුව ලියන්නේ ගැනුම් කරු වෙනුවෙන්. ඒකෙන්ද දැන් මේ ප්‍රශ්නේ විසඳෙනවා. මොකද අපි දැන් මේ අපි කමිටි එකෙන් අනුමත මේ කියන්නේ දාලා තියෙන සංශෝධනය තමයි විකුණුම් කරු හෝ ගැනුම් කරු දෙපාර්ශ්වෙන් එක පාර්ශවයක් දැනගෙන සිටීම ප්‍රමාණවත්. ඔබතුමා ඒ කිව්ව ප්‍රශ්නේ කොයිතරම් භයානකද කිව්වොත් තාමත් ඒ නඩුව පවතිනවා. ඉතාමත් කියන්නේ කීර්තිදර නොතාරිස්වරයෙක් අවුරුදු 50කට වැඩිය වෘත්තීය රිලිච්ච නොතාරිස්වරයෙක් නොතාරිස් වෘත්තිය ගැන සෑහෙන පොත් තියපු රිලිච්චවරයෙක් දැන් අධිචෝදනා ඉදිරිපත් කරලා නඩුවකට මුහුණ දෙනවා. මොකද්ද කරපු වරද? තමුන් ලියපු ඔප්පුවක සාක්ෂිකරුවන් වශයෙන් හමුගේ පුතා එතුමත් නීතිඥවරයෙක් සහ ඩ්‍රයිවර් වේද මේ සම්බන්ධයෙන් අධිචෝදනා ඉදිරිපත් කළා. ඒ ප්‍රශ්නේ හරි ඉක්මනට මම හිතන්නේ මාසයක් වගේ කාලයක් ඇතුළත ඒ ප්‍රශ්න ගොඩාක් විසඳෙයි. මොකද අපි සෑහෙන යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. නොතාරිස් සාක්ෂි මොකද අවුරුදු 100කට වැඩි පැරණි පනතක් ඒක සංශෝධනය කරන්න අපි සෑහෙන මේ සංශෝධනය ඉදිරිපත් කළා. උත්තරංග තවත් ගැටලු කීපයක් අපිට අවිල්ලා තියෙනවා. මට විනාඩියක් මට තප්පර කීපයක් දෙන්නේ පරීක්ෂා කරන්න. උත්තර අපිට එක ප්‍රශ්නයක් අවිල්ලා තියෙනවා. ඒ ප්‍රශ්නේ තමයි දැන් කිසියම් ආකාරයක තෑගි ඔප්පුවක් ලියා සහතික කරන අවස්ථාවේදී තෑගි ලැබුම් කරු නොසිටින අවස්ථාවක
ඔහු වෙනුවෙන් නැත්නම් තෑගි ලැබුම් කරු වෙනුවෙන් වෙනත් තැනැත්තෙක් ඒ තෑග බාර ගන්නවා. එවැනි අවස්ථාවකදී අර තෑගි ලැබුම් කරු නැවත ආපහු ලංකාවට ආපු වෙලාවක හරි නැත්නම් තෑගි ලැබුම් කරු පසුව ඒ තෑග්ග බාර ගැනීමේ ඔප්පුවක් ලියාපදිංචි කිරීම අනිවාර්යද නැත්නම් අර ඔහු වෙනුවෙන් වෙන කෙනෙක් තෑග්ග බාර ගැනීම අංග සම්පූර්ණ නොවන ක්‍රියාවක්ද? දැන් එයින් ඒ තෑගි ඔප්පුවට වළංගුභාවයට කිසියම් ගැටලුවක් තියෙනවද කියන ප්‍රශ්න අපෙන් අහලා තියෙනවා. දැන් තෑගි ඔප්පුව කියන මූලික සිද්ධාන්තය තමයි offer and acceptance. නමුත් තෑගි දෙනවා නම් විශේෂයෙන් වයෝපූර්ණත්වයට පත්වෙච්ච පුද්ගලයෙක් සම්බන්ධව තවත් පුද්ගලයෙකුට අත්සන් කරලා ඒක බාර ගන්න බෑ. ඒක වැරදි. ඒක සම්පූර්ණ වැරදි. නමුත් ඒ ත්‍යාග ලැබුම් කරු ලැබුම් කාර්ය බාල වයස්කරුවෙක් හෝ බාල වයස්කාරියෙක් නම් ඒ අදාළ ත්‍යාග ලැබුම් කාර්ය හෝ ලැබුම් කරු වෙනුවෙන් දෙමව්පියන්ට අත්සන් කරන්න පුළුවන් ඒ අදාළ බාල වයස්කාර පුද්ගලයා. නමුත් කිසියම් පුද්ගලෙක් වැඩිහිටි පුද්ගලයෙක් නම් එවැනි කෙනෙක් වෙනුවෙන් තුන්වර පාර්ශ්වයට අත්සන් කරන්න බෑ. කළ හැකි ක්‍රම කීපයක් තියෙනවා. පළවෙනි දේ තමයි ත්‍යාග ඔප්පුවක් දෙන අවස්ථාවකදී අදාළ පුද්ගලයා ලංකාවේ නොසිටියත් පුළුවන් තෑගි ඔප්පුවක් දෙන්න ඒක බලමු. නමුත් කළ යුතු දේ එක පළවෙනි දේ තමයි තමුන්ට පුළුවන් ඒ පුද්ගලයා විදේශගතව ඉන්නවා නම් ඇටර්නි බලපත්‍රයක් යවන්න විදේශගතව විදේශ රටකට ඒ අදාළ පුද්ගලයාට කෙනෙක් පත් කරන්න කියලා තමුන්ගේ දෙමව්පියෝ කවුද දුන්න ඔප්පුව ත්‍යාග ඔප්පුව බාර ගැනීම සඳහා. ඒක එකක්. එහෙම නැත්නම් අදාළ පුද්ගලයා යම් දවසක ලංකාවට පැමිණියොත් ඒ පුද්ගලයාට පුළුවන් අපි කියන ඉංග්‍රීසි වලින් deed of confirmation ස්ථිර කිරීමේ ඔප්පුවක්. එතනදී පුළුවන් ඔප්පුවක් අසං කරන්න ඒකත් ප්‍රකාශන ඔප්පුවක් මාර්ගයෙන් මෙන්න මේ ආකාරයෙන් මම විදේශගත වෙන්නකොට මගේ තාත්තෝ අම්මා මට මෙන්න මේ දේපල පැවරුවා මම ලංකාවේ කියන එක අසං කරලා බාර ගන්න මම ස්තුතිවන්තව මේ දේපල බාර ගන්නවා. ඒ විදිහ තමයි කළේ. නමුත් වයෝපූර්ණත්වයට පත්වෙච්ච පුද්ගලයෙක් සම්බන්ධව එවන පාර්ශ්වයකට එවැනි ඔප්පුවක් අසං කරලා බාර ගැනීම කිසිම අයිතියක් නැහැ. නීතියෙන් එවැනි ඔප්පුව බලංගුත් නැහැ. තරංග තරංග අහපු ප්‍රශ්නය සාක්ෂිකරුවන්ට අදාළ ප්‍රශ්න සම්බන්ධයෙන් පොඩි දිගුවක් තියෙනවා සර්. අහනවා විකුණුම් කර ඔප්පුවක හෝ තෑගි ඔප්පුවක තෑගි ලැබුම් කරු වෙනුවෙන් හෝ ඒ ඉඩම මිලදී ගත්තු අය වෙනුවෙන් සාක්ෂිකරු හැටියට ඒ ගැනුම් කරුගේ හෝ තෑගි ලැබුම් කරුගේ බිරිඳට හෝ සැමියා සාක්ෂි වශයෙන් අත්සන් කිරීමේ වරදක් තියෙනවද? නෑ දැන් ත්‍යාග ඔප්පුවක් නම් ඒ ත්‍යාග දීමනාකරු අත්සන් කළ යුත්තේ ඒ ත්‍යාග දීමනාකරු අත්සන් කළ ස්ථානයේ මොකද ඒ අදාළ පුද්ගලයා ඒ ඔප්පුවේ පාර්ශ්වයක් නිසා. ඒකින්ද සාක්ෂිකරුවක් වශයෙන් අත්සන් කරන්න බෑ. ඒක බලංගු නෑ. ඒක මට තේරුන්නේ නැහැ කොහොමද විකුණුම් කරුගේ අත්සනේ ප්‍රශ්නේ මතුවෙන්නේ? විකුණුම් ගැනුම් කරුගේ බිරිඳ හෝ සැමියා සාක්ෂිකරුවෙකුට අත්සන් කිරීමේ දෝෂයක් තියෙනවද කියලා? නෑ ඒක කිසි ප්‍රශ්නයක් නෑ. වඩාත් සුරක්ෂිත අත්සන් කරනකොට මේ පවුලේ ප්‍රශ්න මතුවෙන්නේ නැහැ. තරංග ඔව් තාරක අපිට යොමු ප්‍රශ්න දැන් අවසන් මේ අවස්ථාවේදී මම හිතන්නේ අපේ අපි අසන්නන්ට කිසියම් ආකාරයක තවත් ප්‍රශ්නයක් තියෙනවා නම් මේ අවස්ථාවේ අපි අහන්න පුළුවන් නේද? පුළුවන්. තරංග එහෙමනම් මයික් කරන්න. ඔව් මේ අවස්ථාවේ සහභාගී වුණු අයට ප්‍රශ්න තියෙනවා අහන්න පුළුවන්. අපි දේශකතුමා සූදානම් ප්‍රශ්න කරමු. ඔව් අපි තා කෙටි කාලයක් වෙන් කරමු. කාල වේලා බොහෝ ඉක්මගොස් තිබෙනවා. ඒ නිසා අපි තා කෙටි කාලයක් වෙන් කරමු. එහෙම නැති බවයි තරංග පෙන්වන්නේ. ඔව් තාරක. සමහර ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? ඔව් ඔබේ ප්‍රශ්නය අහන්න. ඔව් හිමිකම් ලියාපදිංචියට කරන ඔප්පුවලටත් අංක කිරීමක් අවශ්‍යද? නීතියෙන් සිට අංක කිරීමක් මේ registration of documents ordinance එකේ වගේම serial number එකක් දීම, deed අංකයක් දීම
දීමක් කෙරෙනවද? එහෙම අවශ්‍යතාවයක් නීතියේදී හඳුනාගෙන නැද්ද? තාම මම කලින් කිව්ව ආකාරය නදී නේද? කලින් කිව්ව ඔව් සර්. ආකාරයට මේ සෑහෙන ප්‍රශ්න තියෙනවා මේ හිමිකම් සාතිකය සම්බන්ධව. අපි මම සාමාන්‍ය මම ඕන කෙනෙකුට උපදෙස් දෙනවා වඩාත් හොඳයි සුරක්ෂිතයි අංකයක් දාන එක. එහෙම නැත්නම් ඒක දැන් අපි ඉදම් ව්‍යාපංච කිරීමේ අපේ ඩුප්ලිකේට් එහෙම නැත්නම් දෙවෙනි පිටපත් දෙනකොට ඒකට දන්නේ කොහොමද අපේ අනුක්‍රමික අංකය. නමුත් ඒ ක්‍රමවේදයක් නැහැ. මම මේ පනත මම ඒක සම්පූර්ණයෙන් වෙනස් විය යුතුයි. ළඟදීම ওই ප්‍රශ්න ඔක්කොටම පිළිතුරු ලැබෙනවා. හරි. දැනට නැහැ. දැනට ක්‍රමවේදයක් නැහැ. මට ප්‍රශ්නයක් තියෙනවා අහන්න පුළුවන්ද? ඕකේ. ඔව් සර් මෙහෙමයි. දේපල හිමිකරුවෙක් මිය ගියාට පස්සේ සිවිල් ප්‍රොසීඩියර් කෝඩ් එකේ අලුත් ප්‍රතිපාදන අනුව දකිනවා මිලියන 4කට වැඩිවීම සහ ඔහු මිය ගිහිල්ලා අවුරුදු 5ක් ගත වීම කියන කාරණය. එතකොට බූදල් නඩුවක් පවරලා නැතුව ඒ තත්ත්වයේ දේපලකට ට්‍රාන්ස්ෆර් ඩීඩ් එකක් ගියොත් ඒක වටිනාකමක් නැහැ කියන කාරණේ තමයි අපි අදහස් කරන් ඉන්නේ සර්. මට දැනන කාරණේ තමයි එතන සර් කාරණා දෙකක් තියෙද. අවුරුදු 5 කියන කාරණය සහ මිලියන 4 කියන එක දෙකම සම්පූර්ණ වෙන්න ඕනද ඒ මේ ගනුදෙනුව වටිනාකමක් නැති බවට බලරහිත වීමට කියන කාරණය මම දැනගන්න ඕනේ. නෑ මම කිසිම අවස්ථා දෙකේදීම බලරහිත වීමක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තාන් පස්සේ සිවිල් නඩු විධාන සංග්‍රහයේ 545 වෙනි වගන්තියේ කාරණා දෙකක් කියනවා. පළවෙනි කාරණය තමයි like අර කාලාවරෝධය වගේ හැම දෙයකටම කාල සීමාවක් තියෙනවා වෙලාවක් තියෙනවා. ඒ අනුව විශේෂයෙන් දැන් යම් කිසි පුද්ගලයෙක් අන්තිම පත්‍රය සහිතව මිය ගියා නම් මොන කාලයක් තුලද නඩු දැමිය යුත්තේ? අන්තිම පත්‍රය රහිතව මිය ගියා නම් කිනම් කාලෙ ඒතකොට සිවිල් නඩු විධාන සංග්‍රහයේ 518 524 ඒ වගන්ති වල පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. දැන් මෙතනදී කියන්නේ in law we say you are prevented filing any action. කියන්නේ යම් කිසි පුද්ගලයෙක් මිය ගොස් ඒ අදාළ කාල සීමාව තුල ඒ නඩුව නොපැවරුවොත් එවැනි නඩුවක් බාර ගැනීමට අධිකරණයට අයිතියක් නැහැ. මොකද ඒකේ නීතිමය ප්‍රතිපාදනයක් නැති නිසා. නමුත් යම් කිසි කියන්නේ තමුන්ට හේතුපාදක ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඇයි ප්‍රමාද වුනේ කියලා ඒ සිවිල් නඩු විධාන සංග්‍රහයේ 839 වෙනි වගන්තියේ ප්‍රතිපාදන ප්‍රකාරව නඩුවක් ගොනු කරන්න පුළුවන්. නමුත් අධිකරණයේ අභිමතය තියෙන වැනි අවස්ථාවක් මොකද කාලාවෘති ප්‍රශ්නයක් තියෙන නිසා. ඊළඟට දැන් ඒ වගේ දෙයක් උඩ අපි උදාහරණයක් වශයෙන් අවුරුදු 60ක් 70ක් තිස්සේ එක දිගට දම්වැලක පොරුක් වගේ අයිතිය යම් කිසි දේපලක අයිතිය ලැබෙනකොට යම් හේතුවක් උඩ මම කලින් අර උදාහරණයේදීත් මම කිව්වා විදියට මේ පියාමිය යනවා මව කල්පනා කරනවා අපි මේක විකුණන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මවයි පුතයි ඉන්නේ අවුරුදු 10ක් 15ක් ඉන්නවා හදිසියේ විකුණන්න වෙනකොට තමයි මතක් වෙන්නේ ළමයාගේ අධ්‍යාපනය. ඒ වගේ අවස්ථාවකදී අයිතිය මේ කියන්නේ පිරිසිදු නැහැ. නැත්නම් කියන්නේ මම ඉංග්‍රීසි වේසේ is not a good and marketable. නමුත් ඒ වගේ දෙයක් නඩුව නොදැම්මා කියන හේතුව හිමිකාරත්වය අවලංගු වෙන්නේ නැහැ. ඒ වෙලාවේ මම කලින් කිව්ව ආකාරයට කරන්න පුළුවන් තමයි පුළුවන් ප්‍රකාශන ඔප්පුවකින් තමුන්ටයි තමුන්ගේ දරුවටයි හිමිකාරත්වය පවරගන්න. පවරගත්තාන් පස්සේ විකිණීම අපේක්ෂා කරනවා නම් එහෙම නැත්නම් එවැනි දේපලක් ආශ්‍රිතව උගසක් බැංකුවට ණය දෙන ආයතනය දෙනවා නම් අනිවාර්යයෙන්ම රක්ෂණය කිරීම සිදු වෙනවා. ඒ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ. දැන් දෙවෙනි ප්‍රශ්නේ තමයි දැන් ඒ පනතෙම විධිවිධාන තියෙනවා යන්න පුළුවන් මිලියන 4ට අඩු නම් පැහැදිලිවම බූදල් නඩුවක් අනිවාර්යයි. ඒතකොට ඒ වගේ වෙලාවක තමයි මම කලින් කිව්ව ආකාරයට ප්‍රකාශන ඔප්පුවක් කළ හැකියි. ඒතකොට අපි සඳහන් කරනවා ආවල් පුද්ගලයා ආවල් කාලේ මිය ගියා. නමුත් මිය ගියේ අවුරුදු ආවල් කාලේක අවුරුදු පහ වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මේ බූදල් කිරීමට තරම් සිවිල් නඩු විධාන සංග්‍රහය 545 විධි විධාන අනුව බූදල් කිරීමට තරම් දේපලක් නොමැතිව මිය ගියේ. ඒ අනුව අපි ප්‍රකාශනය කරනවා මම මගේ මහත්තයාගේ දේපලේ නුබුදු භාගය මට අයිති ඉතුරු භාගය දරුවටයි. හිමිකාරත්වය නැතිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. අවලංගුවක් වෙන්නේ නැහැ. Thank you sir. මටත් එක ප්‍රශ්නයක් තියෙනවා අහන්න පුළුවන්ද? සර් දැන් අම්මා කෙනෙක් ඉන්නවා අම්මා දෙනවා ක්‍රැඩි ඔක්කොකින් තමගේ වයස පූර්ණත්වයට පත් දියණියකට යම් දේපලක් ඊට පස්සේ ඒ මව එම දියණිය මවගේ අත්සනක් ගන්න නැහැ ජීවිත භුක්තියක් නැහැ ඒ දේපල විකුණලා තවත් දේපලක් මිලදී ගන්නවා ඒ අවස්ථාවේදී අර මුලදී තෑගි ඔප්පුවෙන්
දේපල පැවරපු මවට අර දියණියට එරෙහිව නඩු නිමිත්තක් තියෙනවද යම් එම දේපල විකුණලා එම තැනැත්තියට මුදලක් ලබා දුන්නේ නැහැ කියලා යම් කිසි ආකාරයක ප්‍රශ්න කිරීමක් කරන්න පුළුවන්ද? දැන් වැඩේ තියෙන මේකයි මෙතනදී ඒ අදාළ දේපල ජීවිත පුත්‍රයන් නැතුව අවලංගු කිරීමක් නැතුව පැවරුවෙන් පස්සේ ඒ දේපල ආශ්‍රිතව තියෙන හිමිකාරත්වය අනිවාර්යෙන් මවට නැති වෙනවා. නමුත් අර මම කලින් කිව්ව ආකාරයට 2017 අංක 5 කියන තෑගිය කියන්නේ බලවත් අකුණතාවයේ තෑගිය ඔප්පු අවලංගු කිරීමේ පනත යටතේ පුළුවන් නඩුවක් ඉදිරිපත් කරන්න ඒ අදාළ දියණියට විරුද්ධව. නමුත් ප්‍රශ්නේ මතුවෙන්නේ අදාළ දේපලට සම්බන්ධව නඩුව පවරන අවස්ථාවේදී යම්කිසි පුද්ගලයෙක් සත්භාවයෙන් මිලදී ගත්තා නම් එතනද මතුවෙන ප්‍රශ්නේ කල්පනා කරලා බලන්න ඕනේ. මොකද ඒ පුද්ගලයා ඒ මිලදී ගන්න අවස්ථාවේදී කිසිම නඩුවක් නැහැ. එතකොට ඒක ජයගත හැකි නඩුවක් බවට පත් වෙන්නේ නැහැ. Yes, thank you sir. පැහැදිලි කරපු කාරණයකට පැහැදිලි කරපු කාරණයකට අදාළ දෙයක් මම අහන්නේත් අර සමාගම සතු දේපල මේ අර හෝටලයක් උදාහරණයට ගත්තා. ඒක පැවරීමේදී සමාගම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ඒ අදාළ යෝජනා සම්මුතිය හරහා අධ්‍යක්ෂකවරුන් පත් කිරීම ආදී කාරණා සිදු කළාම අපිට ඒ දේපලේ හිමිකාරීත්වය පැවරීම කරන්න පුළුවන් කියන කාරණේ. ඒ වගේ අවස්ථාවකදී අතිරේකව එම දේපල දැනටමත් ඉඩම් ලියාපදිංචි කාර්යාලයේ ලියාපදිංචි වෙලා තියෙන නිසා දැන් දේපල පිළිබඳව අයිතිවාසිකම් සෙවීමේදී ඉඩම් ලියාපදිංචි පත්තිරු පරීක්ෂා කිරීමේදී අර කලින් නමට තියෙන එතෙන්දී යම්කිසි ගැටලු සහගත තත්ත්වයක් එන්න පුළුවන්ද සර්? කිසිම ගැටලු සහගත තත්ත්වයක් මතුවෙන්නේ නැහැ. මොකද හේතුව තමුන් ඒ මිලදී ගන්නේ දැනටමත් සමාගමක් සතු දේපල. ඒතකොට සමාගමක් සතු දේපලක් ඒ සමාගමේ නම වෙනස් වුණොත් මිසක් ඒ සමාගමනේ තමුන් මිලදී ගන්නෙ. ඒතකොට සමාගම මිලදී ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් A සහ B සතුව පැවති දේපල C සහ D දැන් හිමිකාරත්වය ලබනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තාන් පස්සේ අපි තුමු කොකරි නමගේ හෝටලයක්. දැන් ඒක යම් කිසි කොටසක් යම් කිසි අයිතිකාරයෝ ඉන්නවා. ඊට පස්සේ හදිසිය දකින්නවා ඒ හිමිකාරත්වය වෙනස් මේකේ කර්මනාකාරීත්වය පරිපාලනය වෙනස් වෙලා නව පුද්ගලයා ඇවිල්ලා එනවා. ඒකේ විසදයක් වෙන්නේ නැහැ. මට තේරෙනවා ප්‍රායෝගික ප්‍රශ්නේ මොකද ඔතනදී ඔප්පු ලිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් බොහෝ දුරට මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ මුද්දර ගාස්තු කියන්නේ ඒ මුද්දර ගාස්තුව ඒ වාසිය ලබා ගන්න. නමුත් ඉඩම් ලියාපදිංචි කිරීමේ නව දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් කළ යුතු දේ මම කලින් කිව්ව ආකාරයට share purchase agreement. ඒ කියන්නේ කොටස් මිලදී ගැනීමේ ගිවිසුමකට එකඟ වෙලා ඒක අත්සන් කරපු ගමන් ඒකයි සිද්ධ. So in short I'll explain in English. By virtue of the fact that you purchase the share of the company, you step into the shoes of the previous owner. So if it's a company, A and B company is now owned by C and D by virtue of the fact by purchasing the share and becoming shareholder directors. Thank you sir, it's very clear. Thank you. උතාරක මම හිතන්නේ දැන් ප්‍රශ්න කීපයක්ම යමු වුණා. අපි තරංග දැන් පැය දෙකකට අධික කාලයක් මේ අවස්ථාව ලෝකෙට තියෙනවා මේ පැය දෙකකට අධික කාලයක් අපි සම්බන්ධ හිටියා. මම හිතන්නේ අපි අපේ සැසිය අවසන් කිරීමට කිරීම සුදුසුයි කියලා මම හිතනවා තාරක. අපි නිසා අපි ඊගා පිටට යමු. තරංග මේ අවස්ථාවේදී ඇත්තටම මේ අද ගම්පහ නිසංස්ථානික මේ විශේෂ සැසිය සම්බන්ධයෙන් ස්තුතිය පුද කරන්න මම විශේෂයෙන් ආරාධනා කරනවා අපේ ගම්පහ නීති සංගමේ ගරු ලේකම් එක්ස් මහවත්ත මහතාට. ඔව් තාරක බොහොම ස්තුතියි. ඇත්තටම අද ගම්පහ නීති සංගමේ ආරාධනය පරිදි ඉතාමත් කාලීන වැදගත් මාතෘකාවක් ඔස්සේ අපේ නීතිඥ ප්‍රජාව අමතමින් ඉතාමත් හරවත් ඒ වගේම ඉතාමත් අරුත්බර කෘතහස්ත දේශනයක් අප හමුවේ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඇත්තටම අපගේ ජ්‍යෙෂ්ඨ නීතිඥ
ජී අරුල් ප්‍රකාශම් මැතිතුමාට අප ගම්පහ නීති සංගමයේ හෘදයාංගම ස්තුතිය ඉතාමත්ම ගෞරවයෙන් මේ අවස්ථාවේ පුද කර සිටිනවා. ඇත්තටම එම මැතිතුමා තමන්ගේ දහසකුත් රාජකාරී පසෙකලා තමන්ගේ මේ ඉතාමත් වටිනා කාලය අප වෙනුවෙන් කැප කරමින් මේ කරන ලද මෙහෙවර අපේ ගම්පහ නීති සංගම වශයෙන් ඉතාමත්ම කෘතවේදීව අගය කරනවා. ඇත්තටම මේ අවස්ථාවේ ජ්‍යෙෂ්ඨ නීතිඥ අරුල් ප්‍රකාශම් මැතිතුමා මෙම ක්‍රියාවලිය වෙනුවෙන් සම්බන්ධීකරණ කටයුතු කළ ඇත්තම අපේ ගම්පහ නීති සංගමය සමග ඕනෑම අවස්ථාවකදී හැම කාරණයකම අත්වැල් බැඳගෙන සිටින ජනාධිපති නීතිඥ කුවේරයාද සොයිසා මැතිතුමාව ඉතාමත්ම ආදරයෙන් සිහිපත් කරන අතර එතුමාගේ එකී කාර්යභාරය වෙනුවෙන් අපගේ ස්තුතිය මේ අවස්ථාවේ පුද කර සිටිනවා. ඇත්තටම මෙම කාර්යභාරය ඉෂ්ට කිරීමේදී තිරය පිටිපස්ස සිටි අපි මේ සඳහා ඉතාමත්ම සහයෝගය දුන් අප සහෝදර නීතිඥ අසිත විජේසුන්දර මහතාටත් නීතිඥ ප්‍රසන්න විතානගේ මහතාටත් අපගේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේ පිළිගනු ලබනවා. එසේම මම හිතන්නේ මේ Zoom තාක්ෂණය ඔස්සේ අපිට නුහුරු නුපුරුදු මේ තාක්ෂණය මෙවලමක් කරගෙන ඉතාමත් කැපවීමකින් සහ වැදගත් සේවයක් ඉටු කරමින් මෙම ක්‍රියාවලිය සාක්ෂාත් කරවා ගැනීමට අප සහෝදර නීතිඥ තරංග වීරසිංහ මහතා සහ ඒ මහතා වෙනුවෙන් නොමද සහයක් ලබා දෙමින් සීලුම කතනයන්ට මූලික සහයන් ලබා දෙමින් අප සහෝදර නීතිඥ තාරක අත්තනායක මහතා විසින් සහ ඒ දෙපළ විසින් කරන ලද සේවයේ ඉතාමත්ම අගයීමකට ලක් කරන අතර අපගේ ස්තුතිය ඒ දෙපළ වෙනුවෙන් මේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටිනවා. අවසාන වශයෙන් මෙම කාර්යය සාර්ථක කර ගැනීම සඳහා අපට සම්පූර්ණයෙන්ම අවශ්‍ය සහයෝගය විවිධාකාර අන්දමින් ලබා දුන් සියලුම නීතිඥ මහත්ම මහත්මීන්ටත් එසේම මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා මේට මෙම Zoom තාක්ෂණය ඔස්සේ සහභාගී වෙමින් ඒ සහභාගී වුණු සියලුම නීතිඥ මහත්ම මහත්මීන්ටත් ගම්පහ නීති සංගමයේ ස්තුතිය මේ අවස්ථාවේ පුද කර සිටිනවා. ඔව් තාරක ඇත්තටම මම හිතන්නේ අපි සියලු දෙනාගේම ගෞරවනීය ස්තුතිය ජ්‍යෙෂ්ඨ නීතිඥ අරුල් ප්‍රකාශම් මැතිතුමාට හිමි යුතුයි. ඇත්තටම ඒ සම්බන්ධයෙන් ස්තුතිය කතාව කළ අපේ සංගමේ ලේකම්තුමාටත් අපි ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ මේ කොවිඩ් කාලේ නැත්තම් අපි මේ වෙනකොටත් අපි තාමත් අපි ගෙවල් වල ඉන්නේ. මේ කාලේ අපේ දැනුම බෙදා ගන්නට මෙවැනි දෙයක් සංවිධානය කිරීමට හැකියවීමම ඇත්තටම තාරක අපිට ලද භාග්‍යයක්. ඒ නිසා ඇත්තටම මේ අවස්ථාවේදී ඒ සඳහා සහභාගී වුණු සියලු දෙනාට මේ සංවිධානකට සඳහා සහාය දුන් සැමෝටම අපි ස්තුති පළ කර සිටිනවා. සහ විශේෂයෙන්ම අද දවසේ මේ සඳහා සම්බන්ධ වුණු අපේ සහෘද ගම්පහ අධිකරණයේ සේවය කරන වෘත්තීය කටයුතු නිලන සහෝදරුන් වගේම මේ අවස්ථාව වන විට ඇත්තටම අපේ සහෝදර නීති සංගම්වල සමාජිකිනුත් එකතු වෙලා ඉන්න අපේ අද මේ සාකච්ඡාවට ඔවුන්ටත් අපි අපේ ස්තුති පළ කර සිටිනවා. මම හිතන්නේ තාරක අපි නැවත වතාවක් මෙවැනි නීතිය පිළිබඳ වැඩසටහනකින් හමු වෙමු. එතෙක් සියලු දෙනාටම සුබ රාත්‍රියක්.